සුබෝදෑසනක් නංගි මල්ලි. එතකොට අද අපි අලුත් කොටසක් කරන්න යන්නේ. අලුත් පාඩමක් කියන්නේ අලුත් කොටසක්. එතකොට ඔයාලා දැන් දවස් කීපයක්ම රැඳිලා ඉඳියානේ. එතකොට දැන් දන්නව කොහොමද කෙරෙන්නේ කියලා. අද පාඩමේදී අපිට උත්තර දෙන්න ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙතන chat section එකේ message එකක් දාන්නත් පුළුවන්. නැත්නම් WhatsApp group එකේ හරි අපි ඔයාලට ආන්සර් එක කොයි වෙලාවකම හරි දෙනවා. හරි නේද? නැත්නම් අපි මේක ඉවර වෙලා උගන්වන කොටස ඉවර වෙලා අන්තිමට බලමු ප්‍රශ්න තියෙන ඒවා සාකච්ඡා කරන්න. අපි හිතනවා ලොකු ගැටලුවක් තියෙන එකක් නැහැ. හරි නේද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ස්ක්‍රීන් එකේ ලියන්න එපා. හරි නේද? හැබැයි උත්තර දීලා මේ පාඩම අහගෙන ඉන්න. නැත්නම් ටිකක් කම්මැලි හිතෙනවානේ. නිසා උත්තර දීලා කතා බහ කරලා පාඩම බලන්න. හරිනේ. හැමෝටම පේනව නේද ස්ක්‍රීන් එක? නෝට් එකක් ෂෙයා කරලා තියෙනවා පේනවද? කවුරු හරි කියන්න බලන්න පේනවද කියලා. ඔව් කියලා මැසේජ් එකක් දාන්න බලන්න. chat section එකට. කතා කරන්න වෙනවා. නැත්නම් මේ පාඩම යන්න අමාරුයි. හරි. පේනව නේද? හරි. එතකොට අද අපි මුලින්ම බලන්න යන්නේ පොඩි වෙලාවක් අරගෙන adjectives. adjectives කියන කොටස. මොනවාටද adjectives කියලා කියන්නේ? adjective එකක් කියලා කියන්නේ මොනවාටද? මොනවාටද adjective එකක් කියලා කියන්නේ? බලන්න මෙතන උඩ දාලා තියෙන ඔයාලට an adjective is a word that describes a noun or pronoun. නාම පදයක් හෝ සර්වනාම පදයක් විස්තර කරන වචනය කියලා දාලා තියෙනවා. නැත්නම් ඔයාලා දන්නවා දැන් අපි හිතමු ගැහැණු ළමයා ලස්සන ගැහැණු ළමයා. හරි නේද? ගැහැණු ළමයා කියන නාම පදය ලස්සන කියන වචනයෙන් විස්තර කරා. ඒ විදිහට යම් කිසි කෙනෙක් හෝ දෙයක් විශේෂ කරලා දක්වන පදයක් තියෙනවා නම් වචනයක් තියෙනවා නම් අපි ඒවට කියනවා adjectives කියලා. හරි නේද? මේවා අපි අඳුන ගන්නවා adjectives කියලා. දැන් මේ adjectives භාවිතා කරන ආකාරය පොඩක් වෙනස්. අපිට ඕන විදියට දාන්න අමාරුයි. හරිනේ හැම තැනටම අපිට කැමති විදියට adjectives දාන්න එක පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. අපි බලමු කොහොමද එතකොට වෙනස් වෙන්නේ adjectives එකිනෙකට කොහොමද අපි භාවිතා කරන විදිය වෙනස්කම් කරගන්නේ කියලා. මුලින්ම අපි adjectives මොනවාද කියලා බලමු. එතකොට මෙතන adjective එක කියන්නේ මොකක්ද කියන එක මත. නැත්තම් නාම විශේෂණයෙන් දක්වන්නේ මොන වගේ දෙයක්ද කියන එක මත මම පොඩ්ඩක් කොටස් වලට බෙදලා තියෙනවා. දැන් මෙතන උදාහරණ බලන්න. The red apple is on the table. ඒතර apple කියන එක තමයි ඒකේ noun එක. අපිට පේනවා red කියන එකේ විශේෂ කරලා තියෙනවා රතු පාට apple ගෙඩිය කියලා. නේද? රතු පාට apple ගෙඩිය කියලා. එතකොට this is a tall building. building එකක් උස building එකක්. tall කියන එකෙන් විශේෂ කරලා තියෙනවා building එක. නේද? මේ විදියට යම් කිසි දෙයක් හෝ කෙනෙක් විස්තර කරනවා නම් නැත්නම් විශේෂ කරලා යම් කිසි ලක්ෂණයක් ගැන කියනවා නම් අපි එතකොට adjectives භාවිතා කරනවා. දැන් මේ පළවෙනි අවස්ථාවේදී තියෙන්නේ which කුමන කියන එක. ඒ කියන්නේ පොත කුමන පොතද කියලා අහුවොත් මොකද තියෙන්නේ this book මේ පොත. This book is on my desk. එතකොට this කියන එකෙන් අර පොත මොන පොතද මේ පොත. හරි නේද? ඒ විදිහට විස්තර කරලා දෙනවා. මේ වගේ අවස්ථාවකදී අපි මේක adjective එකක් කියලා ගන්නවා. ඊට පස්සේ තියෙන how much කොපමණ ප්‍රමාණයක්ද. I ate too much bread. මම ගොඩක් too much කියන්නේ වැඩියෙනුත් එක්ක. too much bread. පාන් වැඩියෙනුත් එක්ක ආහාරයට ගත්තා කියන එක. past එක. එතකොට too much කියන එක ගොඩක්. අනේ how much කොයිතරම් ප්‍රමාණයක්ද කියන එකට අදාළව භාවිතා වෙන adjective එක. ඊට how many කොපමණ ප්‍රමාණයක්ද. කොපමණ ප්‍රමාණයක්ද කියලා තිබුණොත් ඒ කොපමණ ප්‍රමාණයක්ද කියලා පෙන්වන වචනය අපි ගන්නවා adjective එකක් විදියට නාම විශේෂණයක් විදියට you have 3 apples. apple ගෙඩි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. අනේද අනිත් එක what kind මොන වර්ගයේද නැත්නම් මොන විදියද
the beautiful sky is blue. එතන තියෙන නාමපද මොකද්ද? noun එක sky. the sky අහස විස්තර කරලා තියෙනවා beautiful කියන එකෙන් ලස්සන අහසක් සහ blue නිල් පාට. හරි නේද? එතකොට ඒ noun එකට අදාළ විස්තර කරපු beautiful සහ blue කියන ඒවා අපි ගන්නවා adjectives විදියට. අනිත් එක තමයි whose. කාගේද කියන එක. Ami's car and my car are red. කා තියෙනවා ඒ කියන්නේ මෝටර් රථය noun එක විස්තර කරලා තියෙනවා Ami's car හෝ my car. හරි නේද? එතනත් යෙදිලා තියෙන adjectives තමයි. ඒ කියන්නේ නාමපදේ විස්තර කරනවා. මොන වර්ගයේද නැත්නම් කොපමණ ප්‍රමාණයක්ද එහෙම නැත්නම් කුමන එකක්ද කාගේද වගේ ඒවායි අපි විස්තර කරනවා නාමපදයකට අදාළව ඇත්තටම නාමපදයේ විස්තර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට අදාළ යම්කිසි ලක්ෂණයක්. හරි නේද? එතකොට මෙතන මම දීලා තියෙනවා find adjective එක සොයන්න කියලා. මෙතන නම් මම සොයලා දීලා තියෙන highlight කරලා තියෙන්නේ adjectives මොනවාද මෙතන තියෙන්නේ කියලා. අපි බලමු එකිනෙක කියවලා කොහොමද අඳුරගන්නේ කියලා adjective එක. හරිද? දැන් පළවෙනි අවස්ථාව තමයි ඔයාලට adjective එක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. adjective එක හඳුනා ගන්න නම් මුලින්ම බලන්න මොකද්ද තියෙන noun එක. වගන්තියේ තියෙන noun එක බලලා ඒ noun එක විස්තර කරන වචනය තමයි adjective එක වෙන්නේ. හරි නේද? පළවෙනි එකේ තියෙන මොකද? The bright sun was very warm. very warm. හරි නේද? දීප්තිමත් හිරු ඊටාම උණුසුම්. very warm. හරිනේ? එතකොට නාමපදයේ මොකද්ද මෙතන තියෙන? මොකද නාමපදයේ මෙතන තියෙන noun එක මොකක් ගැනද කියන්නේ කුමන දෙයක්ද? මෙතන කෙනෙක් නැහැනේ. මොකක් ගැනද කියන්නේ? sun නේද? sun හිරු. මොන හිරුද? bright sun. දීප්තිමත් හිරු. bright කියන එකෙන් මේ sun කියන එක විස්තර කරා. හරි නේද? එතකොට bright කියන එක අපි ගන්න adjective එක විදියට. Our cute dog wanted to go outside. අපේ cute සුරතල් බලු පැටියට අවශ්‍ය වුණා එළියට යන්න. outside. හරි නේද? එතකොට අපි දන්නවා මෙතන ඉන්න කෙනා. කවුද noun එක? කවුද කෙනා? dog. dog විස්තර කරලා තියෙනවා එකක් අපේ. අනිත් එක තමයි cute සුරතල්. හරි නේද? ඒව තමයි adjectives. තුන්වෙනි එක the strange tree by his house is too big. මෙතන strange strong වෙන්න ඕනේ මං හිතන්නේ. strange කිව්වොත් අමුතු කියන එක අලුත් නැත්නම් දැකලා හුරු නැති strange tree. මෙතන strong කිව්වොත් ශක්තිමත් ගස. ගෙවල් ළඟ තියෙන ගොඩක් විශාලයි කියලා කියන්නේ. එතකොට මෙතන විස්තර කරන්නේ tree කියන එක. ගහ. හරි නේද? අනිත් එක තමයි house. tree නම් මේකේ තියෙන වචනේ ගමුකෝ strange tree. හරි නේද? mics off කරලා තියාගන්න. හරි. tree කිව්වොත් strange tree. house කිව්වොත් his house. ඔහුගේ නිවස. අනිත් එක තමයි නිවස තවදුරටත් විස්තර කරනවා big කියන එකේ. විශාලයි කියන එකේ. හරි නේද? ඒතර මේකේ තුනක් දකින්න ලැබෙනවා adjectives. Antonio's daughter is so adorable. Antonioගේ දුව adorable. ආකර්ශනීයයි වගේ. නැත්නම් perfect වගේ idea එකක්. එතකොට දුව daughter කාගේ දුවද? Antonio's daughter. Antonioගේ දුව කියන එක. ඒක විශේෂයි දුවව. අනිත් එක තමයි දුව විස්තර කරන adorable කියන වචනේ. පස්වෙනි එක that building and these cars are dirty. මොනවාද තියෙන nouns? building තියෙනවා, cars තියෙනවා. building විස්තර කරලා තියෙනවා that building. මෙතන අපි which යටතේ ගත්තේ කුමන එකද කියන එක. හරි නේද? and these cars මේ මෝටර් රථ are dirty. දෙකම විස්තර කරනවා dirty කියන වචනේ. adjective එක dirty. හරි නේද? එතකොට adjectives යටතේ මූලිකවම ඔයාලට හැකියාව තියෙන්න ඕනේ adjective එක තෝරගන්න. හරි නේද? දැන් ඔක්කොම කරන්න කලින් adjective එක තෝරගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ විදිහට adjective එක තෝරගත්තට පස්සේ
ඒ දීලා තියෙනවා ගන්න එකනේ. දීලා තියෙනවා ගන්න එක නම් ඇඩ්ජෙක්ටිව් එක අපිට තෝරගන්න පුළුවන්. අනිත් අවස්ථාව තමයි අපිට සමහරක් විට filling the blanks කියලා ඇවිල්ලා ඔයාලට එනවා ඇඩ්ජෙක්ටිව් එකක් දාන්න. අන්න එතකොට තමයි ලොකුම ගැටලුව එන්නේ. හේතුව මේ ඇඩ්ජෙක්ටිව් එක භාවිතා කරද්දී ඇඩ්ජෙක්ටිව් එකේ අපි ආකාර 3ක් ඉගෙන ගන්නවා. හරි නේද? ආකාර 3කට ඇඩ්ජෙක්ටිව් එක අපි නිකන් කඩලා වගේ ඉගෙන ගන්නවා. පළවෙනි අවස්ථාව තමයි මේ ඇඩ්ජෙක්ටිව් කියලා දාලා තියෙන්නේ. නැත්නම් අපි මේ පොසිටිව් කියලා කියන්නේ සාමාන්‍ය ඇඩ්ජෙක්ටිව් එක. සාමාන්‍ය නාම විශේෂණ. සාමාන්‍ය භාවිතයේ තියෙන නාම විශේෂණය. කම්පැරටිව් කියලා කියන්නේ ඔයාලට වචනයෙන්ම තේරෙනවා මෙතන කම්පැරටිව් එහෙම නැත්නම් කම්පෙයා වෙනවා. යම් කිසි දේවල් දෙකක් කම්පෙයා වෙනවා. හරි නේද? අක්කට වඩා නංගි උස්සයි. අක්කා සහ නංගි අතර කම්පෙයා වුණා. උස කියන සාධකය. හරි නේද? ඒ වගේ අවස්ථාවකදී භාවිතා වෙන්නේ මේ නාම විශේෂණයේ ඇඩ්ජෙක්ටිව් එකේ කම්පැරටිව් අවස්ථාව. සුපර්ලටිව් කියලා කියන්නේ උසම නංගි තමයි උසම. හරි නේද? ඒ කියන්නේ යම්කිසි ලක්ෂණයකට වැඩියෙන්ම ඒ කියන්නේ වැඩියෙන්ම ඒ පැත්තට ලක්ෂණය සහිතව ඉන්න කෙනා හොදය ඒක විස්තර කරනවා. සුපර්ලටිව්. සුපර් කියන වචනේ මතක තියාගන්නකෝ. ඒකට ඒ ලක්ෂණය සඳහා හොඳම කෙනා කියන එක. හරි නේද? ඒ ලක්ෂණේ වැඩියෙන්ම තියෙන තැන. ඒ ආකාරයට අපි තුනක් තෝරගන්නවා. හරි නේද? ඒතර හැම ඇඩ්ජෙක්ටිව් එකකම මේ වර්ග තුන අපි ගන්නවා. එතකොට එක එක අවස්ථාවලදී දැන් එතකොට මේ ඇඩ්ජෙක්ටිව් එක භාවිතය වෙනස්. ඔයාලට ඒක තේරෙනවනේ. දෙන්නේ කම්පෙයා කරන තැනකදී සුපර්ලටිව් අවස්ථාව ගන්න බෑ ඇඩ්ජෙක්ටිව් එකේ. අපි දාන්න ඕන කම්පැරටිව් එක. කම්පැරටිව් එක. දැන් අපි බලමු එතකොට මේ මොනවාද මේ ඇඩ්ජෙක්ටිව් කම්පැරටිව් සුපර්ලටිව් නැත්නම් පොසිටිව් ගන්න මම මේක තියෙන විදිහට කියන්නම් කොහොමද මේ තුන හඳුනගන්නේ කියලා. එකක් තමයි one syllable කියන්නේ එක් තනි වචනයකින් තියෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා මෙතන දීලා ඔයාලට පේනවා old, safe, big සහ hot. old කියන්නේ මහලු, safe ආරක්ෂිත, big විශාල, hot උණුසුම්. හරි නේද? එතකොට මේ තියෙන සාමාන්‍ය විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් පොසිටිව් අවස්ථාව. හරි නේද? old man, safe area, big house, hot tea. හරි නේද? ඒ විදිහට අපිට ගන්න පුළුවන් සාමාන්‍ය භාවිතා කරන අවස්ථාව. කම්පැරටිව් එකේදී අපි මොකද කරන්නේ? කම්පැරටිව් එකේදී සංසන්දනයක් කරන්නේ. සංසන්දනයක්. අනේ ඒ අවස්ථාවේදී අපි මෙන්න මේ one syllable අවස්ථාවේදී අගට er දාලා වචනයක් කම්පැරටිව් අවස්ථාව හදාගන්න ඇඩ්ජෙක්ටිව් එකේ. old, older, safe, safer, big, bigger, hot, hotter කියලා හදාගන්නවා. හරි නේද? එතකොට grandfather is older than grandmother. අච්චට වඩා සිය වයසයි කියන එක. හරි නේද? වඩා වයසයි. older than, safer than, bigger than. හරි නේද? hotter than කියලා අපි මෙයාට වඩා මෙහෙමයි කියලා. ඒක කම්පැරටිව් අවස්ථාව. ඒ විදිහටම දෙකක්ම සඳහන් වෙන්න ඕනේ නැහැ. උදාහරණ බලනකොට ඔයාලට ඒවත් එහෙම නැති අවස්ථා හමු වෙයි. දෙකක් ගැන කියන නමුත් than කියන වචනේ භාවිතා කරන්නේ නැති අවස්ථා හමු වෙයි. සුපර්ලටිව් අවස්ථාවේදී ඒ ලක්ෂණය සඳහා හොඳම. නැත්නම් ඒ ලක්ෂණය වැඩියෙන්ම තියෙන කෙනා. එකක් තමයි මොකද? oldest. oldest කිව්වොත් වයසම. වයස්ගතම. හරි නේද? This is the oldest tree in this garden. මේ garden එකේ තියෙන වයසම ගහ මේක. oldest, oldest. safest ආරක්ෂිතම. biggest, hottest. හරි නේද? අපි ඒ අවස්ථාවේදී කරන්නේ අර සාමාන්‍ය පොසිටිව් එකට est දාන එක. est දාන එක. හරි නේද? මේ ඇවිල්ලා මොන අවස්ථාවද? one syllable අවස්ථාව. ඊළඟට ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා ඔයාලට හමු වෙලා ඇති y අක්ෂරයෙන් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව්ස්. y අක්ෂරයෙන් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව්ස්. මෙහෙම y අක්ෂරයෙන් ඉවර වෙන ඇඩ්ජෙක්ටිව් එකක් තිබුණොත් අපි මේකේ කම්පැරටිව් එක හදාගන්නේ අර y එක ඉවත් කරලා අගට ier යොදනවා.
හරි නේද? y එක ඉවත් කළා IER යොදනවා. සුපර්ලටිව් එකේදී y එක ඉවත් කළා IEST යොදනවා. noisy ഘോഷාකාරී noisier මොනවාද? comparative අවස්ථාව දෙකක් අතර noisiest ഘോഷාකාරීම dirty dirtier dirtiest. හරි නේද? ඒ විදිහට හදාගන්න adjective එක comparative එක සහ superlative එක. ඊට පස්සේ adjective with two or more syllable කියලා එකක් එනවා. ඒකෙදි අපි කරන්නේ අපි මේකේ spellings වෙනස් කිරීමක් කරන්නේ නැහැ. මේකෙදි more සහ most කියන වචන දෙක යොදලා අපි comparative හෝ superlative බවට පත් කරනවා. හරි නේද? more කියන්නේ වඩා, most කියන්නේ වඩාත්ම. මොනවද තියෙන්නේ? boring, more boring, most boring. beautiful, more beautiful, most beautiful. beautiful කියන එකේ comparative අවස්ථාව සහ superlative අවස්ථාව. more beautiful, most beautiful. අනිත් එක තමයි irregular adjectives. irregular එකේදී වෙන්නේ අපි සාමාන්‍ය මේ comparative එක සහ superlative එක අපි අර spellings වල වෙනසක් කරන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙම irregular adjectives වලදී අපිට ඉංග්‍රීසි භාෂාවේදීම comparative එක සහ superlative එක දකින්න ලැබෙනවා. spellings වල වෙනසක් කරලා හදා ගන්නව නෙමෙයි. හරි නේද? මොනවද තියෙන්නේ? good, bad, far. good නම් ඒකේ comparative එක better. best කියන්නේ හොඳම. this is the best student in this class. කිව්වොත් මේ ළමයා තමයි මේ පන්ති හොඳම සිසුවා කියන එක. bad, worse, worst. far, further, furthest. හරි නේද? අපිට දකින්න ලැබෙනවා comparative එක සහ superlative එක irregular adjectives වලදී. දැන් ඔන්න පළවෙනිම අවස්ථාවේ අපි ඉගෙන ගත්ත කොහොමද වගන්තියක adjective එක හඳුනගන්නේ. නාම පදය ගත්තා, noun එක විස්තර කරන වචනය වෙන් කරලා ගත්තා. හරි නේද? ඊට පස්සේ අපි වර්ග තුනක් ඉගෙන ගත්තා. මොනවද? adjective එක comparative සහ superlative කියන අවස්ථා තුන. ඒ අවස්ථා තුන භාවිතා කරන්නේ මොන වෙනස්කම් වලදීද කියලා අපි දැන් දන්නවනේ. සාමාන්‍ය විස්තරය කරද්දී අපි සාමාන්‍ය විදිහට adjective එක දානවා. දෙකක් අතර compare කරනකොට අපි comparative එක දානවා. superlative එක වඩාත් හොඳම කියන අවස්ථාව. හරි නේද? ඒකෙදි අපි superlative එක භාවිතා කරා. දැන් අපි බලමු මේ තුන එකිනෙකට වෙන් කරලා දාගන්නේ කොහොමද වගන්තියකදී අපිට හිස්තැන් පුරවන්න આવොත් කියලා. මෙතන තියෙනවා කිහිපයක් adjectives. adjective එක short adjective එක, ඒකේ comparative අවස්ථාව සහ superlative එක. මම මේ කියන ඒවා කියවන්නම්. ඔයාලා note එක ලැබුණාම මේක හිස්තැන් පුරවන්න. මේ රෝස පාටින් පෙන්නලා තියෙන කොටු වලට ඔයාලා දාන්න ඕනේ comparative එක සහ superlative එක මොකද්ද කියලා. ඔයාලා ෆීල් කරලා එවනවා නම් ආන්සර්ස් ටික අපිට බලලා දෙන්නත් පුළුවන්. හරි නේද? නැත්නම් අපි ආන්සර්ස් ටික දාලා ඔයාලට එවන්නම් මේ වගුව බලමු. හරි නේද? එතකොට ඔයාලා පොඩි උත්සාහයක් ගන්න මේ හැම adjective එකකම comparative එක සහ superlative එක දාන්න. මේකේ තියෙන ටික කියන්නම්. short adjective එක තියෙනවා big විශාල. අපි ඒකේ comparative එක කරනවා bigger than කියලා ගත්තොත් වඩා විශාල. superlative එක තියෙනවා the biggest විශාලම. හරි නේද? cheap තියෙනවා ලාභදායි, cheaper, the cheapest. comparative එකක් දීලා තියෙනවා colder කියලා. colder. මම ඉතින් කියන අතර message එකක් දාන්න බලන්න. colder. short adjective එක සහ superlative එක මොකක්ද කියලා දීලා තියෙන comparative එක. colder කියලා. හරි නේද? ඊට fast තියෙනවා. friendly කොහොමද? අගට y එකක් තියෙනවනේ කොහොමද හදාගත්තේ අපි? y එක ඉවත් කරලා IER නේ comparative එක. සහ superlative එක friendliest. heavy, heavier මොකක්ද එන්නේ? ඔයාලා බලන්න. හිස්තැන් පුරවලා බලන්න. හරි. the laziest, loved, slower, tall තියෙනවා. ඒව නම් දන්නවනේ. tallest, the youngest. හරිනේ? හරි.
බලලා කියන්න. මේවා හිස්තැන් පුරවලා බලන්න. ඊට පස්සේ තියෙනවා long adjectives. long adjectives එහෙම නැත්නම් අපි අර syllable දෙකක් භාවිතා කර two syllable අවස්ථාව beautiful, more beautiful, most beautiful කියන එක. මෙතන least කියලා තියෙන අඩුවෙන්ම කියන එක. most වැඩියෙන්ම least අඩුවෙන්ම අවස්ථා දෙකම ගන්න පුළුවන් අපිට. හරිනේ. boring, more boring නැත්නම් less boring. less dangerous, exciting, intelligent, බුද්ධිමත් නේ. more intelligent, most intelligent. බුද්ධිමත්ම, interesting, reliable, useful. ඉස්සෙන් පුරවන්න. හරිනේ. ඒක ඔයාලට පොඩි වැඩක්. බලන්න try එකක් දීලා පුළුවන් නේද කියලා. irregular adjectives තියෙනවා good, best, bad, worst. ඔයකට answer එක උඩක් තියෙනවා. හරිනේ. හරි. බලන්න කොහොමද මේක හිස්තැන් පුරවලා comparative එක සහ superlative එක හරියටම අඳුරගන්න. කොහොමද comparative එක සහ superlative එක යොදාගන්න කියලා එක් නාම විශේෂණය. දැන් අපි බලමු කොහොමද එතකොට හරියටම adjective එකේ මේ comparative අවස්ථාව හෝ superlative හෝ normally adjective එක තෝරලා දාගන්නේ කොහොමද කියලා බලමු අපි. හරි නේද? පළවෙනි උදාහරණේ තියෙනවා මම විනාඩියක් දෙකක් වගේ දෙන්නම්. ඔයාලා ඉක්මනට කියවලා මේකේ උත්තර ටික තමන්ම මුලින් ලියාගෙන ඉන්න. පස්සේ බලමු අපි හරිද කියලා. හරි නේද? මේ කියන අතරේ ඔයාලා ඉක්මනට උත්තර ටික ලියා ගන්නකො. ඔයාලා මුලින් මට කලින් ලියලා ඉන්න. ඊපස්සේ අපිට බලන්න පුළුවන් ඔයාලා ලියපු උත්තරේ හරිද කියලා. හරි නේද? එතකොට මේකේ තියෙන්නේ මම වරහන් ඇතුලේ දීලා තියෙනවා superlative එක දීලා තියෙනවා, comparative එක දීලා තියෙනවා, සාමාන්‍ය adjective එකක් දීලා තියෙනවා. ඔයාලා බලන්න ඕනේ වගන්තිය අනුව වඩාත් ගැළපෙන නාම විශේෂණය මොකක්ද? කුමන ආකාරයේද කියන එක තමයි බලන්න ඕනේ. හරි නේද? පළවෙනි එක තියෙනවා the crocodile is the isthanak of the reptiles. හරි නේද? reptiles ලා අතරින් crocodile වෙනවා. එතන compare වෙන්නේ නැහනේ. කවුරුවත් compare වෙන්නේ නැහැ දෙකක් අතර. හැබැයි අපිට කියන්න පුළුවන් reptiles ලා අතරින් විශාලම කෙනා crocodile කියලා නේද? එහෙනම් මොකක් දෙන්න ඕනේ? superlative අවස්ථාව. The crocodile is the largest කියන එක. superlative අවස්ථාව. උත්තර ලියාගත්තා නම් බලන්න හරිද කියලා. හරි නේද? විශාලතම අවස්ථාව. largest. They moved to a Isthanak house last month. මොකක් දෙනව ඇත්තේ? කියන්න බලන්න. bigger තියෙනවා, more bigger තියෙනවා. මොකක් දෙනව ඇත්තේ? අලුත් නිවසකට ගියා කියලා කියනවා. ඒතර වඩාත් විශාල කෙනෙක් කියන්න අවශ්‍ය. මේක මොන විදියටද ආවේ? big එකේ comparative අවස්ථාව biggerද more biggerද? one syllable නේද? ආවේ bigger කියන අවස්ථාව. They moved to a bigger house last month. This girl is the isthanak of the two. අන්න එතෙන් ඔයාලට පේනවා ඇති of the two කියන දෙන්න අතරින් මේ ගැහැණු ළමයා තමයි කියන එක. දෙන්න අතරින් නම් එතන compare වෙලා. එහෙනම් ඒක comparative එකක්. එහෙනම් cleverද clevererද cleverestද? මොන අවස්ථාවද එන්නේ? එකද දෙකද තුනද? දෙන්නෙක් අතර compare වෙලා. දැන් එතන දෙන්නෙක් පැහැදිලිව පේන්නේ නැහැ හැබැයි නේද? පේන්නේ නැහැ. of the two. දෙන්න අතරින් මෙයා තමයි වඩා දක්ෂ. cleverer. පළවෙනි එක. හරිනේ පළවෙනි උත්තරේ. cleverest කිව්වොත් this girl is the cleverest. දක්ෂම. of the two කිව්වොත් දෙන්න අතරින්. එතන compare වෙනවා. he is taller, more taller than his brother. ඔහුගේ සහෝදරයාට වඩා ඔහු මොකක්ද දෙන්නේ? comparative එකක්ද superlative එකක්ද? මෙතන තියෙන්නේ comparative සහ superlative. දැන් his brother කිව්වොත් දෙන්න අතර compare වෙලා නේ. ඔහුගේ සහෝදරයා සහ ඔහු අතර
comparison එකක් යන්නේ. එහෙනම් එන්න ඕනේ comparative අවස්ථාව. දැන් tallest එන්න විදියක් නැහැ. එහෙනම් තියෙන taller සහ more taller. දැන් ගැටලුව තියෙන්නේ මේකේ comparative අවස්ථාව මොකක්ද කියන එක. මේක one syllable එකක්. කොහොමද ආවේ? tall, taller සහ tallest. එහෙනම් he is taller than his brother. හරි නේද? හරි. අපි බලමු අන්තිම උදාහරණය. She was the young of the two sisters. Youngest the younger the. She was the youngest younger. මොකක්ද වෙනව ඇත්තේ? Of the two sisters. සහෝදරියන් දෙදෙනා අතරින්. එතකොට මොකද වෙන්නේ? Of the two sisters. Younger. Youngest. She was the youngest, the younger of the two sisters. And two sisters කියන සහෝදරයන් දෙදෙනා අතර comparative එකක් ඇවිල්ලා නේ. එහෙම නේද? comparative එකක් ඇවිල්ලා නේද? නැද්ද? She was the younger of the two sisters. දෙන්න අතරින් වඩාත් young කියන එක. Younger of the two sisters. සහෝදරයන් දෙදෙනා අතර comparison එකක් තියෙන්නේ. And she was the youngest. කිව්වොත් හරි. And of the two sisters. දෙන්න අතර comparison එකක් ඇවිත් තියෙන්නේ. හරි නේද? හරි. මේ විදිහට තමයි අපි adjectives වල තෝරගන්නේ. adjective එක, comparative එක සහ superlative එක. ඔයාලා මේකේ හිස්තැන් පුරවලා බලන්න කොහොමද adjective එක, short adjective එක සහ comparative එක, superlative එක තෝරා ගන්න කොහොමද කියලා බලන්න. හරි නේද? බලලා උත්තර ටික එවන්න. එතකොට අපිට කියන්න පුළුවන් මොනවද මේකට එන answers ටික කියලා. නැත්නම් මේකේ answers fill කරලා අපි ඔයාට මේ paper එක එවන්න. PDF එක දැන්ට ලැබිලා ඇත්තේ. හරි නේද? එහෙනම් මේක තමයි adjective කොටස. ඔයාලට ගැටලුවක් තියෙනවා දැන් අහන්න පුළුවන්. තමයි අහන්න පුළුවන්. message එකක් දාන්නත් පුළුවන්. ගැටලුවක් තියෙනවා mic off කරන්න කරදරයි නම් අහන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. නැත්තම් හිස්තැන් පුරවලා තියන්න. හිස්තැන් පුරවලා group එකට දාන්න අපි බලලා දෙන්නම්. ගැටලුවක් නැද්ද? message නම් පේන්නේ නැහැ. මං හිතන්නේ ගැටලුවක් නැහැ වගේ. WhatsApp group එකටත් දාන්න මොන හරි ගැටලුවක් තියෙනවා. හොඳට ඇහෙනව නේද ඔයාලට? හරි. එහෙනම් මේක තමයි adjectives කොටස. ගැටලුවක් නැහැ නේද? කවුරුත් ගැටලුවක් අහන්න පාටක් නැහැ. අපි යමු ඊට පස්සේ අලුත් කොටසට. ඔයාලට මට මතක විදියට note කියලා දෙනවා. ওই විදියටම යන්න එපා. මම මේ share කරන එක නතර කරනවා. ඔයාලට අලුත් පාඩම දැන් පටන් ගන්න. හරිනේ? යන්න එපා ওই විදියටම ඉන්න. හරි. බොහොම ස්තුතියි. Thank you Randi. සුබ දැසනක් නංගි මල්ලි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ ගොඩක්ම වැදගත් කොටසක්. මගේ ස්ක්‍රීන් එකේ පේනවද හැමෝටම? ඔවයි පේනවා. හරි. මෙහෙමයි නංගි මල්ලි. ඉතින් දැන් ඔයාලගේ ඉංග්‍රීසි පේපර් එක ඔයාලා දන්න කොටස් දෙකකින් ඉන්නේ තියෙන්නේ. දැන් ඔය පළවෙනි කොටසේ question number 6 එකට හරි question number 8 එකට හරි ඔය දෙකකින් එකකට තමයි මේ note කියන කොටස එන්නේ. ඔයගොල්ලෝ කලින් මේවට පිළිතුරු ලියලත් ඇති. අනිවාර්යෙන් ලකුණු 5ක් ලැබෙන ප්‍රශ්නයක් මේක. ලේසියෙන්ම ලකුණු 5ක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ නොසලකා හරින්න එපා මේ ලකුණු 5යිනේ 100න් හම්බෙන්නේ කියලා. මොකද අමාරු ප්‍රශ්න වලට වඩා ලේසියෙන් හම්බෙන ප්‍රශ්න වලට ලකුණු 5ම ගන්න එක තමයි වඩාත්ම වැදගත්. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් පැහැදිලි වෙන්න කොහොමද මේ notes කියන මේ ප්‍රශ්නේ අර past exam papers වලට හම්බෙලා තියෙන්නේ කියලා. මේ තියෙන ඔයගොල්ලෝගේ පහුගිය අවුරුදු 10ක 2010 ඉඳගෙන 19 දක්වා papers වල note කියන part එක කොහොමද ඇවිල්ලා තින්නේ කියලා. දැන් අතරම අවුරුදු 10ක් කිව්වහට ඔක මේ අර කඩ තමයි එන්නේ. එහෙම අර regular pattern එකක් නැහැ මේකේ. 2010 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 13 තමයි ඇවිල්ලා තින්නේ. 14 15 ඔයගොල්ලන්ට පේනවා මේ test 8 එකට හරි 6 එකට හරි තමයි මේ දෙකෙන් එකක් එන්නේ. ඒ වගේම තමයි දැන් ඔයාලා new syllabus ළමයිනේ.
එතකොට ඔයගොල්ලෝ 2016 තමයි ඔයාලගේ සිලබස් එක පටන් ගන්න. ඒ සිලබස් එකකින් පස්සේ මේ නෝට් කියන මේ ක්වෙස්චන් එක ඇවිල්ලා තින්නේ 2018 විතරයි. ටෙස්ට් 6 එක විදියට. ඒ කියන්නේ ගොඩාක් දුරට දැන් මේ 2020 ගොඩාක් දුරට සම්භාවිතාවක් තියෙනවා මේ නෝට් එකක් එන්න. ඔය කොහොමත් නංගි මල්ලි නෝට් එකයි මේ නෝට් එකේ ක්වෙස්චන් එකට නෝට් එකයි නෝටිස් එකයි තමයි මාරුවේ මාරුට එන්නේ. ඔයාලට නෝටිස් කියන කොටස නම් කලින් මේ සෙෂන් එක කතා කරා. හරි. අපි බලමු දැන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අඳුරගමු ගිහිල්ලා. නංගි මල්ලි දැන් මේ නෝට් එකේ ලකුණු 5ක් ලැබෙනවා මම කලින් ඔයගොල්ලන්ට කිව්වා. ඒ වගේම තමයි සාමාන්‍ය නෝට් එකක් දෙන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා නංගි මල්ලි. ඒ කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම අපට කියනවා ඔයාලා මෙන්න මේ පර්පස් එකට මෙන්න මේ අරමුණෙන් ඔයාගේ යාළුවෙක්ට හරි එක්ක නැත්නම් වෙනත් යම් කිසි කෙනෙක්ට හරි නෝට් එකක් ලියන්න කියලා. එහෙම නැත්නම් නංගි මල්ලි මෙන්න මේ වගේ අපිට ලැබිච්ච නෝට් එකක් කාගෙන් හරි ලැබිච්ච නෝට් එකකට අපේ යාළුවෙක්ගෙන් හරි එහෙම නැත්නම් අපේ අම්මා තාත්තා ඒ වගේ මේ පර්සනල් නෝට් නේ අපිට ලැබිච්ච එකකට රිප්ලයි කරන්න දිනනවා. ඒ කියන්නේ අපි මේකට ප්‍රතිඋත්තරයක් ලියන්න දිනනවා. අන්න එහෙම තමයි මේ නෝට් සාමාන්‍යයෙන් මේගොල්ලෝ දෙන්නේ. අපි යමු අපි question number 1 එකට මුලින්ම නංගි මල්ලි අපි carefully මේ ප්‍රශ්නේ හොඳට කියව ගන්න ඕනේ. මොකද මේකේ point තියෙනවා. ඒගොල්ලෝ අහලා තියෙන හැම දෙයකටම අපි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට දැන් අපි කොච්චර වැල්වට අරන් ලිව්වත් වැඩක් නැහැ. ඒගොල්ලෝ මෙන්ෂන් කරන්න කියලා තියෙන ඒ point හරියට අපි මෙන්ෂන් වෙලා නැත්නම්. හරි. බලන්න පළවෙනි question එක. Imagine a friend of yours has invited to a birthday party, but you are unable to attend it. Write a note refusing the invitation. Include reason. Use about 40 to 50 words. හරිද? ඒ කියන්නේ ඔයාලට තේරෙනවා දැන් ඔයාලගේ යාළුවෙක් ඔයාලට බර්ත්ඩේ පාටි එකකට ඉන්වයිට් කරලා තියෙනවා. නමුත් ඔයගොල්ලොන්ට නොහැකිලු ඒකට සහභාගී වෙන්න. නැත්නම් මේ ඒ නිසා ඒක රිෆියුස් කරලා ප්‍රතික්ෂේප කරලා ඔයාලට මේ ලියන්නලු ඒ ඉන්විටේෂන් එක රිෆියුස් කරලා නෝට් එකක් include a reason. ඒ වගේම තමයි හේතුවත් අපි අතුලත් කරන්න ඕනේ. ඇයිද අපිට මේකට එන්න බැරි වෙන්නේ කියලා. වැදගත්ම දේ තමයි මෙන්න මේක හොඳට ඔළුවේ තියාගන්න. මේ word use about 40 to 50 words කියන එක අනිවාර්යෙන් නංගි මල්ලි ඔයාලා මේ 40ත් 50ත් අතර ප්‍රමාණයක් තමයි ලියන්න ඕනේ. මේක 50ට වඩා වැඩි ප්‍රමාණයක් ලියන්නත් එපා. අවදානම්ම දේ තමයි 40ට වඩා අඩු වෙන්න ලියන්නම එපා. මොකද ඒතකොට ලකුණු කැපෙන්න පුළුවන්. එයාලා මෙතන යම් කිසි මේ ප්‍රමාණයක් දීලා දෙනකොට අපි ඒකට සෆිෂන්ට් වෙන්න ලියන්න ඕනේ. හරිද? හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න මුලින් එකක් කොහොමද ලියන්නේ කියලා. දැන් ඇත්තටම මේකේ අපිට කියලා තියෙන නංගි මල්ලි අපේ යාළුවෙට ලියන්න කියලානේ. එතකොට අපිට පුළුවන් මේකේ අපි කැමති කෙනෙක්ගේ නමක් ගන්න. ඔයාලගේ යාළුවෙක්ගේ හරි එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙක්ගේ නමක් අපි ලියන කෙනාගේ නම තමයි මුලින්ම ගන්නෙ. හරිද? මම මුලින්ම ගන්නම්. කවිඳු කියලා ගන්නම්කෝ. ඊට පස්සේ අපි ඒ අදාළ නම ලියලා ක්‍රම එකක් දානවා. ඊට පස්සේ මේ විදිහට අපි යටින් තමයි ලියන්න ගන්නේ. දැන් කියලා තින්නේ රිෆියුස් කරන්න කියලානේ. දැන් බර්ත්ඩේ පාටි එකට ඉන්වයිට් කරපු නිසා අපි මුලින්ම කරන්න ඕනේ මෙයාට තෑන්ක්ස් කරන්න ඕනේ. Thank you. Thank you very much for your invitation. අර ගොඩක් ස්තුතියි මට මේ විදිහට ඉන්වයිට් කරාට. but නමුත් I am really sorry. මුලින්ම අපි apologize කරන්න ඕනේ. මොකද මේ අපිට ඇත්තටම මේක refuse කරන්න වෙන නිසා. අපි සදාචාරවත් විදිහට කරන්න ඕනේ. ඊට පස්සේ අපි කියනවා මොකද්ද reason එක කියලා. දැන් ඔයාලට මේ දීලා තියෙන එකම ඔයාලා මේ විදිහට භාවිතා කරන අමුතුවෙන් දේවල් ගන්න ඕනේ නැහැ. ඒක මේකේ තියෙන ලේසිය. මෙතන මේ unable to attend කියන එක දීලා තියෙනවා. ඉතින් ආන් ඒකේ මේ විදිහටම ඔයාලා ලියන විදිහට I am unable to attend your birthday party because I am going a trip හේතුව to මොකක් හරි තැනක් I am going trip
candy මම candy කියලා ගන්නවා to candy with my family මගේ පවුලේ අය සමග on that day ඒ කියන්නේ අර දවසටම එයා අපට එන්නයි කියන දවසටම මේ මට යන්න වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට ට්‍රිප් එකක් පවුලේ අය ඒක තමයි රීසන් එක ඊට පස්සේ ලියනවා I will visit you soon. ඒ කියන්නේ මම ඔයාව ඉක්මනටම බලන්න එන්නම්. දැන් මේක අපි ඇත්තට මෙයා මේ උපන් දිනයකට අපට ආරාධනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි අවසානට ලියනවා happy birthday කියලා. එයාට wish එකක් විදියට. ඊට පස්සේ අපි අපේ නම මේ විදියට මේ පැත්තේ අයිනෙන් ලියනවා. ඔන්න විදියට නම ලියනවා. ඕක තමයි නංගි මල්ලි නෝට් එක. ගොඩාක් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි මේක. අර හැබැයි ගැටලුව ගැන නංගි මල්ලි ඇත්තටම ලකුණු 5ක් දුන්නට ওই ලකුණු 5 ගොඩාක්ම නෙමෙයි මිස් වෙන්න පුළුවන් අවදානම වැඩි. මොකද දැන් අපි මේ ලියන මේ වචන තියෙනවනේ මේක නංගි මල්ලි ඇත්තටම සබ්ජෙක්ට් එකක් වුණාට මේ ඉංග්‍රීසි කියලා කියන්නේ ලැන්ග්වේජ් එකක්නේ. ඉතින් ලැන්ග්වේජ් එකේ ඒගොල්ලෝ ගොඩාක්ම ඔයාලගෙන් ෆෝකස් කරලාම බලනවා මේ ඔයාලගේ ස්පෙලිං මිස්ටේක් තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ලියන වචනවල දැන් ඉන්විටේෂන් කියන එක හිතන්නකො මෙතන මේ I කියන E උණයි කියලා. එතකොට ඒක ලොකු එතන එරර් එකක්නේ. එතකොට ඒගොල්ලෝ ලකුණු කපනවා. මොකද මේක ලැන්ග්වේජ් එකක් නිසා අනිවාර්යයෙන්ම බලන්න ස්පෙලිං හොඳට පාඩම් කරගන්න. මොකද කොච්චර මොනවා ලිව්වත් වැඩක් නැහැ. මේක මේ නෝට් වලට විතරක් මේ කොමන්ට් කරුණක් නෙමෙයි මම කියන්නේ. ඉංග්‍රීසි පේපර් එකේ තියෙන ගොඩාක් මේකට ඔය ලෙටර් එක, නොටිස් එක, ඊට පස්සේ රචනාව, ඊට අමතරව අනිත් සියලුම ආන්සර්ස් වලට ඔයගොල්ලෝ ලියන එක ගොඩාක් බලපානවා. හොඳට ස්පෙලිං මිස්ටේක් නැතුව ලියන්න පුරුදු වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ නෝට් එක ලියන්නේ. මෙයා මේ කියපු දෙයට thank you very much for your invitation. වට ගොඩක් ස්තුතියි අපට invite මේ කරපු invitation එකට මට. But I am really sorry. නමුත් මට ගොඩාක් සමාව වෙන්න. I am unable to attend your birthday party. මට ඔයාගේ birthday party එකට සහභාගී වෙන්න බැරි වෙනවා because I am going a trip to Kandy. මම trip එකක් යනවා මේ නුවරට with my family on that day. ඒ දවසට මගේ පවුල අයත් එක්ක I will visit you soon මම ඔයාව ඉක්මනට බලන්න එන්නම් කියලා අන්තිමට යාට විශ් කරනවා happy birthday කියලා. ඉතින් මේ විදිහට මේක තමයි මේකේ ෆෝමැට් එක නම ලියන්න ඒ අදාළ යවන කෙනාගේ නම ලියන්න ඊට පස්සේ මේ විදිහට බොඩි එකට අදාළ කරන ටික වචන 40ක් වර්ඩ්ස් 40ක් එතන 50ත් අතර ගාණක් ලියන්න ඊට පස්සේ අවසානට ඔයාලගේ නම මේ විදිහට ලියලා මේක නවත්තන්න මේක ගොඩාක් පැල් බැඳගෙන ලියන්න යන්නත් එපා අඩුවෙන් ලියන්නත් එපා අවශ්‍යම කරන ටික විතරක් මේක ලියන්න එතකොට ලකුණු 5ම ගන්න පුළුවන් ඊසි ක්වෙස්චන් එකක් තමයි මේක හරි ඔයාලට දැන් මේ ලියපු එකේ මොනවා හරි ගැටලු තියෙනවද මොනවා හරි තියෙනවා නම් අහන්න අයිය අපි thank you කියන අන්තිමට දාන්නේ නැද්ද? thank you කියන එකද? මෙහෙමයි. මෙහෙම කරන්න පුළුවන්. දැන් ඇත්තට මේ යටට ආයෙ ගහපු එක හොඳයි. ඕනනම් අපිට මෙතන යටට thank you. එහෙමත් නැත්නම් අපිට පුළුවන් best regards. ඔය වගේ එකක් දාන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්. එහෙම ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් මේ දැම්මත් වරදක් නැහැ. දානවා නම් හොඳයි. අපි සාමාන්‍යයෙන් නෝට් එක ඇත්තටම එහෙම දාන්නේ නැහැ. මොකද මේ නෝට් එකක් කියලා කියන්නේ අපි අර කෙටි අරමුණක් නේ අපි ටක් ගාලා ඔක කොල කැලලක ලියලා දෙන දෙයක්. පොඩි මැසේජ් එකක් වගේ එකක් තමයි අපි කාට හරි පර්සනලි ඉන්ෆෝම් කරන්න ඕන වුණාම දෙන දෙයක්. ඒ වගේ දෙයක දැම්මත් කමක් නැහැ. සමහර අවුරුදු දාලා තියෙන. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට අමතරව මොන හරි ක්වෙස්චන් තියෙනවද ඔයගොල්ලන්ට? හරි ක්වෙස්චන් නැහැ වගේ. එහෙනම් අපි යන්නේ next question එකට. හරි බලන්න next question එක මොකක්ද කියලා. Imagine you forgot your science book on a visit to your friend's home. වා මේ imagine කරන්නලු ආට අමතක වෙලා කියලා වගේ science book එක ඔය යාළුවෙක්ගේ ගෙදර ගිහපු වෙලාවක write a note requesting your friend to send it to school with your friend's brother. ඔයා note එකක් ලියන්නලු එයාට request කරලා මේ පොත එවන්න කියලා මේ ඉස්කෝලේට ඔයා එයාගේ සහෝදරයා අතේ. හරිද? mention where you kept it.
අන්න ඒක හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ කියන එක දැන් ඒගොල්ලෝ කියනවනේ මෙන්න මෙහෙම requesting your friend to send it to school with your friend's brother. අනිවාර්යෙන් ඒක ලියවෙන්නම ඕනේ. ඒ කියන්නේ යාලා මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ පොයින්ට් එක තිබිය යුතුයි කියලා ඔයාලා නෝට් එකේ. ඒ නිසා මේක මම මගේ සහෝදරයා අතේ එවන්නම් කියන එක අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. හරිද? එවන්න කියන එක තිබිය යුතුමයි. එයා ලියන විදියට ඊට පස්සේ මෙන්ෂන් කරන්නලු where you kept it. kept කියලා කියන්නේ ඔයා ඒක තිබ්බේ කොහෙද කියලා. එයාට මෙන්ෂන් කරන්නලු නෝට් එකේ කොහේ හරි අඳක් උඩ හරි මේ මේසයක් උඩ තිබ්බයි කියලා. use about 40 to 50 words. සාමාන්‍යයෙන් 40 to 50 words තමයි නෝට් එකක් ලියන්න එන්නේ. හරි. මම ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්නම් මේක ලියන්න. ඉක්මනට මේක පොඩ්ඩක් ලියන්නකෝ බලන්න. අර කලින් වගේම මම ආන්සර් එක ගන්නම් මෙතනට. කලින් වගේ මෙන්න මේක පොඩ්ඩක් බලාගෙන මේ විදිහට පොඩ්ඩක් ලියන්න. මම ඔයාලට 5 minutes වගේ දෙන්නම්. සුපර් ක්වෙස්චන් එකක් තියෙනවා chat box එකේ චුට්ටක් බලන්න. හරි. ඔව්. අපේ අහලා දින මෙතන ඔන් වෙන්නේ නැද්ද කියලා. මෙතන ඔන් වෙනවා මම එක මිස්ටේක් කළා මේ ප්‍රිපොසිෂන් එකේ ඉන්න ඕනේ going on a trip කියලා. sorry ඒක මම මිස් වෙලා තියෙනවා. ඔයාලට මම කියන් යනවා වේගය වැඩි වගේ මොකක් හරි තේරෙනවා නම් මොනවා හරි ඉෂුව එකක් තියෙනවා නම් කියන්න. කනෙක්ෂන් අවුලක් හරි මගේ අවුලක් හරි හැම ගැටලුවක් නැහැ. තව 2 minutes වගේ දෙන්නම්. හොඳට මතක තියාගන්න ඔයාලා grammar mistake මුකුත් කරන්න එපා. ඒ grammar rule ඒ විදිහට ඔයාලා simple tense ලියනවා නම් simple tense වල rules, continuous tense ලියනවා අනිවාර්යෙන් verb එක ing form එක, perfect tense ලියනවා නම් ඒක එහෙමයි. have has එක past participle form එක verb එකේ. ඊට පස්සේ prepositions අනිවාර්යෙන් essential හොඳටම use කරන්න ඕනේ. හරි තැනට දැන් දැක්කනේ මගේ මිස් වුණා. ඒ වගේ තමයි එතනට අනිවාර්යෙන් ඒක එන්න ඕනේ. මේ preposition හලන්න එපා. preposition අනිවාර්යෙන් ඒවා තිබිය යුතුමයි. ඒව නැතුනොත් ලකුණු 5ක් වුණාට අවසානයේ කැපිලා ගිහිල්ලා ඔය ලකුණු 0 වෙන්නත් පුළුවන්. ලේසි මේක අපි 0 කරගත්තයින් පස්සේ අපිට අමාරු ක්වෙස්චන් එකක් තිබ්බයින් පස්සේ ඒක මිස් කරන්නත් බෑ. මොකද අපි ලේසි ඒවා ලකුණු අරගෙන නැහැනේ. ඒ නිසා අර හානිය අවම කරගන්න පුළුවන් තරම් මේ වගේ easy questions. ඔය කොහොමද ෆස්ට් පේපර් එකේ එන ක්වෙස්චන් ටික ඒ ටිකම ලේසියිනේ. ඒ නිසා ඒක කොහොම හරි කරගන්න බලන්න නෝටිස් එක නෝට් එක පොඩි පැරග්‍රාෆ් එකක් ඒ වගේ දේවල් ටික.
හරිද නංගි මල්ලි ඔයාලා කවුරු හරි මේකට මේ ආන්සර් එක ලියුවද පොඩක් කියන්න මට ලියලා ඉවරනම් අපි මේකේ ආන්සර් එක බලන්න යන්න හරි කමක් නැහැ එහෙනම් දැන් ඔයගොල්ලෝ ඕක නවත්තලා මේක බලන්න මම දැන් මේකේ ආන්සර් එක ඔයාලට ලියන විදිය පෙන්නන්නම් කොහොමද ලියන්නේ කියලා හරි බලා ගන්න හැමෝම දැන් මේකෙත් කියලා නැහැනේ විශේෂයෙන්ම මේ කාගේ නමක් සඳහන් කරලා මේ පුද්ගලයාට ලියන්න කියලා. ඒ නිසා your friends කියලා your friend කියලා දුන්නාන් පස්සේ අපිට පුළුවන් මේ ෆෝනමේ අලුත් නම භාවිත ගන්න කිසි ගැටලුවක් නැහැ. වැදගත්ම දේ තමයි ලියන ෆෝමැට් එක. හරිද? දැන් මේක කියන්නේ forgot කියලානේ. එතකොට අමතක වෙලා කියලා තමයි අපි ඒක පටන් ගන්න ඕනේ මේ විදිහට. I forgot my science book yesterday at your home. හරි ඊට පස්සේ ලියනවා ඔයා එක කොහෙද තිබ්බේ කියලා ලියන්න ඕනේ. I kept it on මම ලියන්නම් ඔයාගේ පාඩම් මේසුවක මම ඒක තිබ්බා on your reading table මෙතන අපිට relative clauses එකක් භාවිත කරන්න වෙනවා where we did the homework හරි තේරෙනවද ඒක I forgot my science book yesterday at your home මට අමතක වුණා අයියේ මගේ science book ඔයාලා ගෙදරි I kept it on your reading table where we did the homework මම මේක තිබ්බා ඔයාගේ පාඩම් කරන මේසය උඩ අපි පාඩම් අපි ගෙදර වැඩ කරපු where we did the homework relative clauses කියලා දීලා නැත්නම් ඔයාලට ඉස්සරහ sessions වලදී අපි කියලා දෙවි එක හරි ඊට පස්සේ අපි ලියන්න ඕනේ දැන් කියලා තියෙනවනේ ඒගොල්ලෝ මෙන්ෂන් කරලා මේක ඔයාගේ brother අතේ වන්න. ඉතින් අපි ඒක ලියන්න ඕනේ මේ විදිහට. Please send it අර ඒ වාක්‍ය ඒ විදිහටම ගන්න. වෙන වාක්‍ය ලියන්න ඕනේ. Send it to school with your send it to school ඒකේ නෝට් වල තියෙන ලේසිය ප්‍රශ්නේ දීලා තියෙන වාක්‍යම අපිට ගන්න පුළුවන් චුට්ටක් එහාට මෙහාට කරලා school with your brother with your friends brother නෙමෙයි ඒක වරද්ද ගන්න එපා friends brother කියලා කියන අර ඔයාගේ යාළුවගේ කියලානේ එකකින් කියන්නේ අපටනේ ඒක කියන්නේ question එකේ. ඒතකොට අපි ලියන්න ඕනේ your brother හරිද? හරි. දැන් ඊට පස්සේ එකත් ඉවරයි අපි reason මේ අපි කරන්න ඕනේ විදියක් කිව්වා. ඊට පස්සේ අපි ලියනවා brother because තැනටම මේ අපි conjunction එකක් දාලා connect කරගන්නවා වාක්‍ය දෙක because I have to do some activities before prepositions before the science period මොකක්ද ඒකේ තේරුම before the science period කියන එකේ තේරුම මොකක්ද විද්‍යාව පීරියඩ් කලින් ඔව් විද්‍යා පීරියඩ් එකට නැත්නම් විද්‍යාව කාලච්ඡේදයට කලින් මට තියෙනවා මේ මොනවද ක්‍රියාකාරකම් කිහිපයක් කරන්න නිසා ඒක ඔයාගේ සහෝදරයාගේ අතේ ඉස්කෝලේට එවන්න හරි එච්චරයි ඊට පස්සේ අර විදිහට thank you කියලා හරි එහෙම නැත්නම් මොකක් හරි best regards ඒ වගේ කැමති එකක් දාන්න පුළුවන් දාලා ඔයාගේ නම ලියනවා එච්චරයි ඔන්න විදිහට තමයි අපි සාමාන්‍යයෙන් නෝට් එකක් කරන්නේ හරි ලේසි අර අපි බලන්න ඕන දේවල් ටික තමයි අපි කොහොමද මේකේ ස්පෙලිං මිස්ටේක් නොකර හරි විදිහට ලියන්නේ කියලා
ඉතින් මේ වගේ ස්පෙලිං දැන් 3-4ක ස්පෙලිං මිස්ටේක් වලින් තේරුමක් නැහැනේ. මොකද අපි ලියන්නෙත් හරියටම වචන 40ක් 42ක් වගේ. ඒ අතරතුර ස්පෙලිං මිස්ටේක් කියලා වචන වැරදුනොත් එතනත් අවුලක් වෙනවා. අර මම ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් 40ට වඩා අඩුවෙන් ලියන්න එපයි කියලා කියන්නේ. මොකද වැරදිලා හරි උතෙන් තව වචන දෙක තුනක් වැරදුනොත් ඕක අන්තිමට මේ words 20 ගාණක් විතර වෙනවා. ඒකෝට අර ලකුණු හැම වෙන ප්‍රමාණය ගොඩාක් අඩු වෙන්න පුළුවන්. ලකුණු 5ක් කියන්නේ ඔගේ කපන්න ලකුණුකුත් නැහැ නේ ඇත්තටම. හරි. ඔයාලා මේක write down කරගන්න පොඩි වෙලාවක් දෙන්න. මොනවා හරි question තියෙනවා නම් අහන්න. මට මොන හරි mistake වෙච්ච දෙයක් වුණත් කමක් නැහැ. මේක මෙහෙම එන්න පුළුවන් නේද කියලා අහන්න. එතකොට ඒක බලලා ඔයාලා write down කරන් ඉවරනම් මට පොඩ්ඩක් කියන්න. මේ conjunction මේ මොනවද sorry relative clauses එහෙම අපේ කට්ටිය කියලා දේවි ඒක ගැන වැඩි හිතන්න එපා. ඔයාලා දන්නේ නැත්නම් මේ අපි සාමාන්‍ය වාක්‍ය භාවිතා කරන්න යොදා ගන්න පද relative clauses because වගේ conjunctions ඒ use කරනවා. වාක්‍ය දෙකක් හෝ තුනක් ඊට වැඩි ප්‍රමාණයක් වුණත් තනි වාක්‍යයක් විදිහට සම්බන්ධ කරගන්න. හරිද නංගි මල්ලි? ලියාගෙන ඉවරද? ඔයාලා මොබයිල් වලින් නම් එන ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහගන්න පුළුවන්. නැත්නම් පරිගණකයක් භාවිතා කරන අය නම් ඉතින් ලියා ගන්න වෙනවා. හරිනේ. එහෙනම් අපි ඊළඟ එකට යමු. හරි. දැන් බලන්න. මෙන්න තියෙන ඊළඟ එක මම මේ question එක නම් කරන්නේ නැහැ. මම මේක ඔයාලට මේ explain කරන්නම් කරන්නේ කොහොමද කියලා මේක ඔයගොල්ලෝ තනියම කරන්න. මේක තියෙන්නේ imagine you can't attend after school swimming practice today as you have a severe headache. මොකද severe headache කියලා කියන්නේ? කොළ අහලා තියෙනවද කලින් මේ word එක මොකක්ද කියලා? කියන්න බාන කවුරු හරි දන්නවනම් severe headache කියන්නේ මොකක්ද කියලා? අනිත් එක අපි තේරුම් ගන්නත් ඕනේ මේ question එකේ මොකක්ද කරන්න කියලා දෙන්නේ කියලා. නැත්නම් අපිට තේරෙන්නේ නැහැ නේ. කියන්න ඕනේ මොකක්ද කියලා. කවුරු හරි දන්නවද severe headache කියන්නේ මොකක්ද කියලා? හරි. severe headache කියලා කියන්නේ ඔය තද බල හිසේ කැක්කුමක් වගේ හිකට. ඔයාට බැහැලු attend වෙන්න after school swimming practice වලට. පාසලෙන් පස්සේ පිහිනුම් practice වලට අද මොකද ඔයාට severe headache එකක් නිසා. Write a note of excuse to be sent to the teacher in charge swimming. note එකක් ලියන්නලු කාටද? දැන් මෙතන හරියටම කියලා තියෙනවා අපි කාටද ලියන්න ඕන කියලා. දැන් අර friend කෙනෙක්ට වගේ නෙමෙයි. මෙතන කියලා තියෙනවා teacher in charge කියලා. හරිද? එතකොට අපි ලියන්න ඕනේ dear teacher වගේ එකක් තමයි ලියන්න ඕනේ. තේරුණාද? එයාට ලියන්න ඕනේ excuse කරලා ඔයාට අර සහභාගී වෙන්න බැරි කියන excuse කරලා ලියන්න කියලා කියන්නේ. mention කරන්නයි කියලා දිනවා. අන්නේ වැදගත්. mention කරන්න කියනවා අනිවාර්යෙන් තිබිය යුතුමයි. අපි ලියන answer එක තුල. mention the time that you will attend the practices next day. වෙලාව mention කරන්නලු ඔයාලා ඊළඟ දවසේ practice වලට ඔයා ඊළඟ දවසේ practice වලට සහභාගී වෙන්න. ඒ කියන්නේ ඔයා කියන්න ඕනේ මෙහෙමයි. මම නිකන් සිංහලෙන් කියන්නම් අදහසක් ගන්න. මට අද බැහැ මේ swimming practice වලට එන්න. ඒක මේ වාක්‍යෙම ගන්න පුළුවන්. I can't attend after school swimming practice because severe headache. ඊට පස්සේ කියන්න පුළුවන්
ඔයා ඊළඟට සහභාගී වෙනවයි කියලා අන්න ඒ ටික තමයි ලියන්න ඕනේ. අතර මොකක් කර වෙන වාක්‍යයක් දාලා අපි අර words 40 50 කියන පරාසෙට අපි ආවයින් පස්සේ නවත්තලා thank you කියලා දාලා අර විදිහට දානවා. හරි. ඒක තමයි note එකේ කරන්න තියෙන්නේ. හරිද? ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවද එතන? මේ වචන පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න මේ severe headache, toy fever, ආන් ඒ වගේ උණ, abdominal pain, බඩේ කැක්කුම් ආන් ඒ වගේ දේවල් note වලට එනවා. හරිද? පිරන් මේ හැම එකකින් 5 marks තමයි හම්බෙන්නේ. හරි. අපි එහෙනම් අපේ next එකට යන්. මේක ටිකක් වෙනස් එකක්. ඔව් කියන්නවලු. අයියේ මේ දැන් අර ඉස්සල්ලා ප්‍රශ්නේ මේ තුන්වෙනි ප්‍රශ්නේ ඊට අර practices next day එක තියෙනවනේ. ඔව්. එතකොට අපි ඔක්කොම ලියන්න ඕනේ future එකෙන්ද? එතන ඒ වාක්‍ය මල්ලි ලියන්න ඕනේ future වලින්. දැන් අන්න එකයි. එක හපේක හොඳයි. දැන් ඔයාට මෙහෙම කියනවානේ ඔයා දැන් මෙතන කියලා දිනවා you can't attend after school swimming practice. එතකොට ඔයා ඒ වාක්‍ය ලියන්න ඕනේ present form එකකින්. ඒ කියන්නේ වර්තමාන කාලෙන් තමයි ලියන්න ඕනේ. I can't attend after school swimming practice because කියලා අර reason එක ලියනවා. ඊට පස්සේ අර mention කරලා තියලා තියෙනවානේ next day එක ගැන. එතකොට ඒක future එක කොහොමද ඊළඟ දවසේ ගැන ලියනකොට. එතකොට ඔයා ඒක simple future tense හරි මොකක් හරි future tense එකකින් තමයි ලියන්න ඕනේ. I will participate අන්න ඒ විදිහට. I will participate කියලා ලියන්න ඕනේ. time එක mention කරලා. හරිද? හරි thank you අයියේ. හරි. අපි යමු ඊළඟ question එකට. මේක ටිකක් වෙනස්. අර ඔයගොල්ලෝ මම කිව්වා වගේ දැන් කලින් ඒවා කෙලින්ම අපිට write කරන්න කියලා නෙන්නේ. මේක මේ විදිහට note එකක් ලියන්න. දැන් මෙතන තියෙනවා ඔයාලට කෙනෙක්ගෙන් ලැබුණු note එකක්. බලන්න මේක මේ question එක පොඩ්ඩක් කියවලා. You received the following note from a friend. ඔයාලට ලැබිලා තියෙනවා මේ පහක් තියෙන මේ note එක වගේ. යාළුවෙක්ගෙන් write a reply giving all the information asked for. අහලා තියෙන සියල්ල සඳහාම මේ තොරතුරු ලබා දෙමින් ලියන්න කියලා කියන්නේ reply එක. Use about 40 to 50 words එක ඉතින් කොතනත් පොදුයි. හරි. මේක කියලා තියෙනවා dear Kaushi දැන් මේ ඔයා තමයි dear Kaushi කියලා කියන්නේ. ඒක ඔයාලට පැහැදිලිද? ඔයා තමයි dear Kaushi කියලා කියන්නේ. ඔයාට නෙමෙයි මේක හම්බෙලා තියෙන්නේ. එතකොට මේ මයුනි කියලා කියන්නේ ඔයාගේ යාළුවා. දැන් ඔයාලා මේ මොකද note එක write කරනකොට answer එක ලියනකොට ඔයාලා මෙතනට ලියන්න ඕනේ මයුනි කියලා. මයුනි කියලා ලියලා තමයි අර කලින් වගේ අර body එකේ ටික ලියන්නේ. හරිද? කියලා තියෙනවා මේකේ I visited your home to borrow your papers but you were not at home. I visited මම ඔයා බලන්න ආවා ඔයාලා ගෙදරට ඔයාගේ papers ටික ඔයාලට දෙන්න ආපසු දෙන්න but you were not at home. නමුත් ඔයා ගෙදර හිටියේ නැහැ. Where did you go? අන්න ඒකට අපි අනිවාර්යෙන් පිළිතුරක් දෙන්න ඕනේ. Where did you go? ඒක අහනවා එයා. මොකද ඔයා කොහෙද ගියේ? එතකොට ඔයා ගියපු තැනක් ගැන අතීත කාලෙන් තමයි ලියන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. පේනවනේ මේක simple past question එකක් මේ තියෙන්නේ. W question එකක් ඇත්තටම. Where did you go? අතීත කාලෙන් ඔයා කොහෙද ගියේ? Can I come back next day? මට ඊළඟ දවසේ එන්න පුළුවන්ද කියලා අහනවා. අන්න ඒකට උත්තරයක් දෙන්න ඕනේ. Please tell me a time. time එකක්. දැන් මේ අහලා තියෙන තුනම අනිවාර්යෙන් mention වෙන්න ඕනේ. ඊට අමතරව අපි අපේ වචන ටික හදාගන්න අර 40 to 50 කියන මේ පරාසයට යන්න යම් කිසි දේවල් ටිකක් ලියන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි ඒක එන්නේ. හරි. මම ඒකත් ඔයාලට ලියලා පෙන්නන්නම්. අනිත් එක තමයි නමක් වගේ ලියනකොට ළමයි හොඳට මතක තියාගන්න කැපිටල් ලෙටර් එකකින් තමයි ඒක පටන් ගන්න ඕනේ කොහේ තිබ්බත් වලේ ඒ වෙන චූටි කාලේ උගන්වන දේවල් ওই නමක ගමක ෆන්ක්ෂන්ස් ඒවා ඒ වගේ දේවල් හොඳට මතක තියාගන්න. හරිද? අපිට ටච් වෙන්නේ නැහැ. හැබැයි ඒව බලනවා ඒගොල්ලෝ. I visited your home to borrow your papers but you were not home. මුලින්ම ඔයාලා පොඩ්ඩක් එයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මොකද ඔයා හිටපු නැති එකට. අපි ලියනවා එහෙම. අපේ සුපුරුදු එක I am really sorry ඊට පස්සේ ලියනවා එහෙමයි මොකක් හරි වෙන එකක් දාමු. My mom told me මගේ අම්මා කිව්වා. ඊට පස්සේ අහනවනේ where did you go? ඔයා කොහෙද ගියේ? ඊට පස්සේ අපි ඒක මේ fast form එකේ ලියන මොකක් හරි එකක්
I went to my friends yahaluweකුගේ ගෙදරට for doing some activities කියලා ඒ වගේ මොකක් හරි තමන් කැමති දෙයක් ලියනවා. හරිද? ඊට පස්සේ ලියනවා yes of course. ඔව් ඇත්ත වශයෙන්ම yes of course you can ඔයාලට පුළුවන් come tomorrow වෙලාවක් අපි සඳහන් කරමු. අපි නිකන් ලියමු before 10 o'clock. හරි. before 10 o'clock. ඊට පස්සේ please මොන හරි අපි ලියන්න ඕනේ මේක don't be late because I have a class at 10 o'clock. ඒ වගේ දෙයක් ලියනවා. ඊට පස්සේ අර වගේම අපි සුපුරුදු එක best regards හරි වගේ දෙයක් ලියලා දැන් දාන්න ඕන නම් මොකද්ද? මොකද දාන්න ඕන නම් මෙතන? අපි දාන්න ඕනේ දැන් කෞෂි කියලා. ඒ කෞෂිනේ මේ දැන් ඔයා කෞෂිනේ. ඔයා කෞෂි කියලා හිතන් දැන් ලියන්න තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට තමයි අපට දැන් මේ කිලිුවේ දැන් මේ මට හිතෙන දේ ඔයාලට හිතෙන දේ වෙලාවට හැබැයි මොනා ලිව්වත් කමක් නැහැ. වැදගත්ම දේ තමයි අනිවාර්යෙන් මෙන්ෂන් වෙන්න ඕනේ. where did you go? ඔයා කොහෙද ගියේ කියන එකට සඳහන් කරන්න ඕනේ. can I come back next day? මට ඊළඟ දවසේ එන්න පුළුවන්ද කියන එක මේ ඔයා ආන්සර් එකක් විදිහට දෙන්න ඕනේ. please tell me a time. ඒ වගේම වෙලාවත් සඳහන් කරන්න ඕනේ. ඒ වගේ ඉතින් ඔය ටික සඳහන් වෙන්න ඕනේ. ඊට අමතරව අපේ අර 40 words හදා ගන්න අපි ඊට අමතරව අපිට හිතෙන මොනවා හරි දේවල් ටිකක් සඳහන් කරන්න ඕනේ. හරිද? මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? ඊළඟට තව එක එක්සැම්පල් එකක් තියෙනවා. ඒක මම ලියන්නේ නැහැ. ඒක මේ exam past exam question paper එකක්. මම ඒක පොඩ්ඩක් කියලා දීලා අපි මේ notes part එක ඉවර කරනවා. ඊළඟට ඔයගොල්ලන්ට තව lesson එකක් තියෙනවා. ඔයාලා ඔය can වලින් ලියන විදිය there are there is පාඩම ආන් ඒ වගේ අර මේ tenses වලට අමතරව active voice passive voice ආන් ඒ tenses වලට අමතරව there are there is can that is this is ආන් ඒ වගේ චූටි පාඩම් ටිකක් ඔළුවේ තියාගන්න. මොකද අර tenses වලින් අපි දේවල් ලියනවා වගේම අර අතරමැද අපිට fill කරගන්න තව වාක්‍ය ඕනේ. අපිට tenses මම හැම එකනම ලියන්න බෑනේ. ඒකට there are there is even ලියනවා දන්නවන්නේ ඉන්නවා තියෙනවා වගේ ඒවා. ඊට පස්සේ can මට පුළුවන් අර ability එකක් අපි ප්‍රකාශ කරන විදිය permission දෙන විදිය ආන් ඒ වගේ දේවල් can වලින් අපි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ගොඩාක් helpful වෙන්න පුළුවන් ඒ exam එකේදී. මොකද සාමාන්‍යයෙන් 200 words වගේ එනවනේ ඔයගොල්ලෝ essay එක ලියන්න. එතකොට tenses මම නිතරම ලියන්නත් බෑ. ආන් ඒ වගේ දේවලුත් අපි ලියන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි spelling mistake නොකර ලියන දේ හරියට ලියන්න ඔයගොල්ලෝ මේ careful වෙන්න. excuse me අයියේ. ඔව් කියන මල්ලි. මේ අතන මේ I went to my friend's home for do some activities නේද එන්නේ? doing the do. එතන ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ for කියන preposition එකට පස්සේ ඔයාලා යම් කිසි verb එකක් mention කරනවා නම් සඳහන් කරනවා නම් අනිවාර්යෙන් ඒක ing form එකෙන් තියන්න වග බලා ගන්න ඕනේ. ඒක අපේ තියෙන අර නිකන් condition එකක් වගේ එකක්.
මේ දැන් අපි to කියන verb එකට පස්සේ ග්‍රාමේ දැන් නැවලි කෙනකට තියෙනවා. තියෙන to කියන verb එකට පස්සේ අපි ගොඩාක් වෙලාවට මේ preposition එකට පස්සේ verb එකක් ආවොත් අපි අර base form එකෙන් තමයි ඒක තියන්නේ. ඒ කියන්නේ අර මුල් කොටස විදියට. forward ට පස්සේ ඔයාලා පොත්වල මේ බලන්න චුට්ටක් අනිවාර්යෙන් forward ට පස්සේ verb එකක් තිබ්බොත් doing තමයි එන්න ඕනේ. ing form එකෙන් තියන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. thank you bye. හරි. හරි නේද? එහෙනම් මම මේක skip කරනවා. අපි අපේ අර final example එකට යමු. මේ තියෙන්නේ ඔයාලට මේ ඔයාලගේ 2015 එකේ text 6 එක තමයි මේ තියෙන්නේ. බලන්න අපි කියමු මුලින්. You are interested in a join sorry 2015 නෙමෙයි 2018 එකේ තියෙන්නේ මේ අන්තිමට ආපු එක. You are interested in joining an English camp with your best friend after the examination. මොකක්ද ඒකේ තේරුම? ඔයා කැමති join වෙන්න English camp එකට ඔයාගේ යහළුවා හොඳම යහළුවා සමග after the examination එකට පස්සේ you went to his her ඒක ඔයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක මත එහෙම දාලා තියෙන්නේ place to talk about it. ඔයා ගියාලු එයාගේ තැනට නැත්නම් එයාලා ගෙදරට වගේ මේ ඒ ගැන කතා කරන්න. But your friend was not at home. නමුත් ඔයාගේ යාළුවා ගෙදර හිටියේ නැහැ. අර අපි කලින් එකක් ලිව්වේ ආන් ඒ වගේ මෙන්න මේක වගේ. කො ඔව් මෙන්න මේක වගේ අර පොතක් දාලා ගියේ මේ sorry. මෙන්න මේක වගේ. අර මේ පේපර් දෙන්න ගියාම හිටියේනේ. අන්න ඒ වගේ එකක්. But your friend was not at home. Write a note to be left letter box telling about it. note එකක් ලියනවලු යාලා letter box එකට දාලා එන්න. Use about 40 to 50 words. හරිද? දැන් මෙන්න මේකේ තියෙනවා include කරන්න කියලා මෙන්න මේ ටික්ස් මේ point එක. When you came ඔයා කීයට දාවේ? ඒක අනිවාර්යෙන් definitely එක තිබිය යුතුමයි. ඔයා කීයට දාවේ කියන එක. වෙන මොනා බොරු මේ මොනා ලිව්වත් හරියට ලිව්වත් වැඩක් නැහැ. එයාලා කියලා තියෙන ප්‍රශ්නේ වලට තේරෙන්නේ නැතුව ඒකට අදාළ දේ නොලිව්වොත් තියෙන්නේ. Why you came? ඇයි ඔයා ආවේ? sorry when you came කවදද ඔයා ආවේ? Why you came? ඇයි ඔයා ආවේ? Ask him or her to call back. එයාගෙන් ඉල්ලන්නලු කෝල් එකක් ගන්න කියලා. note එකේ ලියන්න ඕන දේවල් ටික. මේ අර highlight කරලා පෙන්නන ටික තමයි මේ. හරි. ඔන්න දැන් answer එක තියෙනවා මේ marking scheme එකේ තිබ්බ answer එක. dear Nadisha. හරි. friend කෙනෙක්නේ කැමති නමක් දාන්න පුළුවන්. I heard there is an English camp in our school after the examination. මට ඇහුණා මේ අපේ පාසලේ තියෙනවා English camp එකක් අපේ examination එකට පස්සේ. I am interested in taking part in it with you. ඊට පස්සේ I came to your house last evening. දැක්කද last evening? Your last evening. But you were not at home. ඊට පස්සේ can you please call me and confirm it? ඔයාලට පුළුවන් ද මට කෝල් එකක් ගන්න සහ ඒක confirm කරන්න. හරිද? එතකොට දැන් අර කියපු තුනම මේකේ තියෙනවා. When you came ඔයා කොහෙලාද ආවේ? ඊට පස්සේ why you came ඔයාගේ අරමුණ මොකද්ද? ආවේ ඇයිද? මොකක් ගැන මේ English camp එක ගැන කියන්න. ඊට පස්සේ ask him or her to call back. ඔයාගෙන් ඉල්ලන්න ඔයාලට කෝල් එකක් ගන්න කියලා. අන් ඒකත් මේකේ මේ විදිහටම තියෙනවා. ඉතින් පේනවනේ මේ marking scheme එක මේ 2018 exam paper එකට ලියපු අයට මෙන්න මේක බලාගෙන තමයි ගුරුවරු සාමාන්‍යයෙන් ලකුණු දෙන්නේ. ඉතින් මේ වගේ සරල එකක් පේනවනේ ගොඩාක් සරලයි. ඒ නිසා බැරෑරුම් වාක්‍ය දරුවෝ දැන් ගොඩාක්ම මේ බැරෑරුම් වාක්‍ය ලියන්න යන්න ඕනෙත් නැහැ. අර ගොඩාක් conjunction දාලා මේ relative clauses දාලා අපි දන්න simple වාක්‍ය හරි විදියට spelling mistake නැතුව grammatically හරි විදියට ලියලා මේ ඒ වගේම 40 50 words අතර ලියුවම අපිට මේ ලකුණු පහ easily ගන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයගොල්ලෝට යම්කිසි දෙයක් එකෙන් ඔයාලා ගන්න නැති කියලා මෙන්න තියෙනවා මේ past exam papers ටික තියෙනවා මේකේ. උතනින් එහාට කරනවා නම් ඒත් ගැටලුවක් නැහැ. මම ඔය පහුගිය අවුරුදු 10 කේව දැම්මේ. ඉතින් ඔයාලා මේවත් අනිවාර්යෙන් exam එකට යන්න කලින් මේ ටික කරලා ඔයාලගේ උත්තර පත්‍රත් එක්ක මේ සංසන්දනය කරලා කම්පෙයාර් කරලා බලන්න ඔයාලා ලියපුව කොච්චර දුරට හරිද සහ මොනවා හරි වැරදුනොත් එතනින් එක හදාගෙන යන්න. පේපර් එකට යන්න එපා. ඔයාලා මේ නෝට් එක කියන ඒ පාර්ට් එක අලුත් දරුවෙක් විදියට අලුත් ළමෙක් විදියට ඒ කියන්නේ ඒක ලියලම නැති ළමෙක් විදියට යන්න එපා. එතකොට එකපාරට හම්බුනම කන්ෆියුස් වෙන නිසා ලියලා දෙක තුනක් මේ ටික ඔක්කොම ලියලා යන්න. එතකොට අනිවාර්යයෙන් මේක ලකුණු පහ ගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි ලේසි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ පාර්ට් එකේ මොනවා හරි දෙයක් ගන්න නැති කියලා. ඒ වගේම තමයි මේ ඔයාලට ඉතින් කියන්න තියෙන්නේ දැන් මේ අපි මේ පාඩම් මාලාවත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. ඔයාලටම තේරෙනවා නේද ඒක කොච්චර ප්‍රතිලාභ තියෙනවද කියලා. මොකද දැන් මේ කොරෝනා මේ සිටුේෂන් එකත් එක්ක
ඔයාලට ක්ලාස් යන්නත් බෑ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ අනිවාර්යෙන් මේක දිගටම ජොයින් වෙලා හොඳට අවධානයෙන් අහගෙන මේ කියන දේවල් ටික කරලා ඔයාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් වෙලා මේ වැරදි හදාගෙන ඔයාලගේ එක්සෑම් එකට ෆේස් කරන්න ගිහිල්ලා එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හොඳ මාක් එකක් හොඳ මේ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඉතින් මම විශ් කරන ඔයගොල්ලන්ට ඉංග්‍රීසි වලට වගේම අනිත් සබ්ජෙක්ට් වලටත් හොඳ සාමාර්ථ අරගෙන සමස්තයක් විදියට හොඳ සාමාන්‍ය පෙළ සාමාර්ථයකට යන්න ලැබෙන්න කියලා. thank you ඉතින් වයි මේ ගොඩක් වටිනා මේ ක්ලාස් එක ඔව් හරි. එහෙනම් මම මේ අපේ සොයාමට බාර දෙනවා ඊළඟ ලෙසන් එක කරන්න කියලා. Thank you, Supun. Hi, good morning, everybody. I'm going to do the comprehension question, which are in your English paper, right? Well, as the beginning, let's start from the first question, and you will have this type of question in your paper. Can you hear me? Can you hear me? what Another. Oh, then. So someone may think someone may think this type of question are very difficult, but I must say, but these are too easy, right? Only you should have to read and just answer the questions. And I'm giving you a secret, that is, firstly, don't read whole paragraph, right? Just read the first sentence of the first paragraph and go back to the question. Normally, for the first question, you will have the answers on the first line of the first paragraph. දැන් ඔයගොල්ලන්ට මම මේක අය කියනවා මේ comprehension කියන්නේ ඔයාලට දෙනවා paragraph එකක් දීලා ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. හරිද? එතකොට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කලබල වෙලා මුළු whole paragraph එකම කියවන්න හදන්න එපා. මොකද මේ ඔයාලට දෙන paragraph ගොඩාක් ලේසි paragraph ඔයාලට දෙන්නේ. 17 වෙනි ප්‍රශ්නටයි 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ නම් චූටි paragraph එකක්. 17 වෙනි එකට ලොකු paragraph එකක් එනවා. ඉතින් එච්චර ලොකු නැහැ. මේ comprehension 1 කියන එකෙන් දීලා තියෙන්නේ 17 වෙනි එකට එනවා වගේ එකක්. then comprehension 2 එකෙන් කියන්නේ 7 වෙනි එකට එනවා වගේ එකක්. හරිද? එතකොට ඉස්සලාම් මුළු තරා එකම කියවන්න එපා. just read the first line, right? මෙන්න මේ වගේ පළවෙනි first para එකේ first sentence එක කියවන්න. ඊට පස්සේ ඉක්මනට යන්න ඔයාගේ first sentence first question එකට. ඔයාලට first question එක දැක ගම ඔයාලට මතක් වෙනවා first සාමාන්‍ය first question එකකින් අහන්නේ para එකේ first para එකේ තියෙන first line එකෙන් ඒ answer එක එන්නේ. හරිද? එතකොට ඔයා මුළු whole para එකම කියවන්න time එක waste කරොත් මොකද වෙන්නේ? ඔයාට අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙලාව මදි වෙනවා පේපර් එකේදී. ගොඩක් ළමයි කරගන්න වැඩක් තමයි මේ පැරා එක මුළු පැරා එකම කියවන්න ගිහිල්ලා ඒගොල්ලන්ට උත්තර ලියන්න ටයිම් එක වදිනවා. පේපර් එක උදුරලා අරන් යනවා. ඒකට එස්සේ එක ලියා ගන්න වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් වෙනවා. හරිද? එතකොට so let's move to the first question first of all. Here you go. What is sunlight made up of? අපි උඩටම යමු. ගිහිලා බලමු. Sunlight appears colors, but really it is made up of different colors. මම කිව්වා වගේ බලන්න දැන් පළවෙනි sentence එකේම පළවෙනි එකට උත්තරේ තියෙනවා. හරිද? එතකොට සමහර කට්ටිය මේ පළවෙනි එකේදී උත්තරේ මේ පළවෙනි sentence එකම ලියයි. Sunlight appears colors, but really it is made up of different colors. But ඔයාට උත්තර දෙන්න සමහර අවස්ථාවල උත්තරයට ඔයාට ලකුණු දෙන්නේ නැහැ. මොකද ඔයා පැරග්‍රාෆ් එකේ තියෙන එකමනේ කොපිරයිට් කරලා තියෙන්නේ. එතකොට ඔයාට ඒකට ලකුණක් හම්බ වෙන්නේ නැහැ. සමහර වෙලාවට බලන එක්කෙනා අනුව තමයි. බලන එක්කෙනා kind hearted කෙනෙක් නම් එයා ලකුණු දෙන්න පුළුවන්. හරිද? එතකොට අපි මේකට උත්තරේ විදිහට ගන්නේ it is made up of different colors. That's all. ඔයාගෙන් අහලා තියෙන්නේ what is sunlight made up of? උත්තරේ දෙන්න it is made up of different colors. Then let's move to the next question. When do we see a rainbow in the sky? අපි ආය උඩට යමු. When do we see the rainbow? එතකොට
එතකොට දැන් ෆස්ට් එක අහලා දැන් ඔයා නිකන් ලාවට උඩින් කියව ගන්න. මෙතන රේන්බෝ එකක් දකින්න අවස්ථාවක් ඔයාලට කියලා නැහැ. එතකොට සෙකන්ඩ් පැරා එකට යන්න අගා සාමාන්‍ය ෆස්ට් ක්වෙස්චන් එක ගන්න ෆස්ට් පැරා එකෙන් ප්‍රශ්නය. සෙකන්ඩ් ක්වෙස්චන් එක ගන්න සෙකන්ඩ් පැරා එකෙන් ප්‍රශ්නය. අන්න එහෙම තමයි සාමාන්‍ය මේ ෆස්ට් ක්වෙස්චන්ස් 3 විතර අහන්නේ. එතකොට දෙවෙනි එකෙන් ඇහුවේ රේන්බෝ එක දකින්න තැන කොතනද කියලා. එතකොට උත්තරේ තියෙනවා when the sun comes out during a shower you may see a rainbow. එතකොට ඔයා මේකම උත්තරේ ලියනවා. මං කිව්වා උත්තරේ ඒකම ලිව්වොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ කියලා. ඔයා ලියන්න when the sun comes out during a shower then we can see a rainbow. අපි පොඩ්ඩක් තව ඇඩ් කරන්න. we can see a rainbow. මෙතනින්ම ගන්න. වාක්‍යෙට උත්තරේ. ඊළඟට name two countries where the northern lights can be seen. එතකොට ඔයා දැන් මේ ටික මෙහෙම දැන් ටග් ගාලා දැන් මෙතන රේන්බෝ එක දැක්ක තැන හඳුනගත්තා. එතකොට මෙතන කලර් උඩින් පේනවා කලර්ස් මෙහෙම තියෙනවා කියලා ටග් ගාලා කියවගෙන යනවා. හරිද? එතකොට බලන්න countries වගේ නමක් වලට මේ පැරායකේ දකින්න පුළුවන්ද කියලා. උඩින් කියවගෙන යනකොට countries වගේ පැරායකේ කොතනද තියෙන්නේ? මේ තියෙන්නේ. In the north they can be seen western parts of Canada, but they can also be seen in northern Scotland and Scandinavia. So ඔයා උත්තරේ විදිහට ලියන්න ඔය countries වලින් දෙකක් ලියන්න පුළුවන්. A B short answers Canada and northern Scotland. Then next one, say whether the following statement are true or false by writing T or F in the space given. ගොඩක් ළමයි මේක ගොඩක් පාටව ගන්නවා. මොකද සමහර අවස්ථාවලදී ඔයගොල්ලන්ට කියනවා true false කියලා ලියන්න කියලා. සමහර අවස්ථාවලදී කියනවා T and F විතරක් මෙන්ෂන් කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ හරියට මේ ප්‍රශ්නේ කියවන්න මොකද්ද ඔයාලට කියන්නේ? T F ද ලියන්න තියෙන්නේ නැත්නම් true and false කියන වචන දෙකද ලියන්න තියෙන්නේ කියලා. එතකොට අපි යමු. The band of colors seen in a rainbow is called a spectrum. කියන්න ඕනේ. ඉතින් මම මේ මුළු පැරා එකම එක්ස්ප්ලেইন කරලා වැඩක් නැහැ. මොකද මේ පැරා එකේ වර්ඩ් එකෙන් වර්ඩ් එකට මම ඔයාලට මීනින් එක දුන්නට වැඩක් නැහැ. මේ පැරා එක නෙමෙයි එක්සෑම් එකට එන්නේ. මේකේ ටෙක්නික් එකක් තියෙනවා. ඔයාලා කොහොමද උත්තර ලියන්න ඕනේ කියලා. මම දැන් ඉස්සර කිව්වා ෆස්ට් එකේ කියනවා ෆස්ට් පැරා එකේ උත්තරේ කියනවා. එතකොට සෙකන්ඩ් ක්වෙස්චන් එකට සෙකන්ඩ් පැරා එකේ උත්තරේ තියෙනවා. ඔය දැක්ක තුන්වෙනි එකට යනකොට තුන්වෙනි පැරා එකේ උත්තරේ කියනවා. එතකොට ඔය වගේ තමයි ඊළඟට වෙනස් වෙන්නේ ෆෝර්ත් ක්වෙස්චන් එකේ තමයි true and false ඇවිල්ලා වෙනස් වෙන්නේ. The band of colors seen in a rainbow is called the spectrum. අපි බලමු මේක හරියද වැරදිද කියලා. අපි දැන් මේක කියවගෙන යමු. Here. When the sun comes out during a shower, you may see a rainbow. The sunlight shines on the droplets of rain and gets separated into the colors of the spectrum. So, මොකක්ද අහලා තිබ්බේ? එයා අහලා තිබ්බේ ඒ colors band එක නම් කරන්නේ spectrum එකක් කියලාද කියලා. එතකොට උත්තරේ අපිට හම්බුණා ඒ විදිහටම මේ වාක්‍යයේ ඒ විදිහටම වගේ හම්බුණා. එතකොට මෙතනට එන්නේ true. අපි true කියලා ලියනවද? නෑ. අපි T අකුර දාලා ඉන්න. මොකද මෙයා කියලා තියෙන්නේ by writing T or F. So then next, the order of colors in a rainbow varies from time to time. මේ වගේ වෙන චුට්ටක් කියවන්න ඕනේ. මේ ප්‍රශ්න අපොම හරියටම දැනගන්න බෑ. අපි උත්තරේ මං අරවට විතරක් හිතා ගන්න 1 2 3 කියන පැරා තුනේ තමයි පළවෙනි ප්‍රශ්නට උත්තර තියෙන්නේ කියලා. එතකොට orders of the colors varies from time to time. ඒක අපි හරිද වැරදිද කියලා බලන්න යනවා. එතකොට මේ තියෙන්නේ the colors always appear in the same order with red on the outside and violet on the inside of the arm. මෙයා කිසිම අවස්ථාවක same order එක කිසිම අවස්ථාවක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අතන මොකද්ද කිව්වේ? අතන කිව්වේ the order of the colors in rainbow varies from time to time. Varies කියන්නේ විවිධයි. එතකොට time to time වෙනස් වෙනවා කියලා තමයි මෙතන කියන්නේ. එතකොට අපි දන්නවා අතන පැරා එකේ කිව්වේ වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේක false. එතකොට F අකුර mention කරලා ලියන්න. එතකොට flares are
flares are අනිත් point එක මේ වගේ මේ විදිහට දාලා වාට වචනයක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඕක ඔය විදිහටම ඇති පැරා එකේ බලන්න flares are here මේ තියෙන්නේ එතකොට flares කියන්නේ මොනවද flares කියලා මෙතන හඳුන්වනවා නම් අපි කෙලින්ම මේ වචනේ ඉස්සරහටම යන්න sometimes dazzling displays of colored lights appear in the sky and nights in the part of the world which are far away from the equator. These lights are caused by huge explosion on the surface of the sun known as flares. Right? එතකොට ඔයාලා මොනවද ඒකට උත්තරේ විදිහට එන්නේ? Tiny dazzling lights, right? ඒකට උත්තරේ tiny dazzling lights. මේ තියෙන්නේ here tiny dazzling lights එතකොට උත්තරේ පාට tiny dazzling lights. Then next find the words from the text which mean the following. The shape of the part of a circle or other curved line. මේ වගේ ප්‍රශ්න ගොඩක් අයට උත්තරය දී ගන්න බැරි වෙනවා. මොකද ඔයාලා මේක දැන් මේ වාක්‍ය නැහැ පැරග්‍රාෆ් එකේ. ඔයාලට ඒක නිකන් හිතන්න තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවේදී ගොඩක් අය උත්තරේ වැරද්ද ගන්නවා. ඒ try කරත් කමනේ half marks මම හිතන්නේ මේකට හම්බ වෙන්නේ. මේකකට half mark එතකොට ලකුණක්. ඔයාලට ගොඩක් ඔබ හිතන්න වෙලාව යනවා නම් අතහැරලා දාන්න. ඔයාලට ටක් ගාලා අල්ල ගන්න පුළුවන් නම් මේ උත්තරේ ලියන්න. time එක අරගන්න මොකද අනිත් ඒවා වලින් අපිට ලකුණක් හරි එකතු කරගන්න පුළුවන් ඔය වගේ දෙයක් ඔයාට කරගන්න බැයි නා එතකොට the shape of the part of a circle or the other curved line එතකොට මම කියව දැන් මම මේක කියලා තිබ්බ හින්දා මට හම්බුණා මේකේ earth's equator හරිද එතකොට මේ තියෙන්නේ sometimes dazzling displays of colors light appear in the sky at night in the parts of the world which are far away from the equator. Equator එකක් කියන්නේ ඔයාලා දන්නවා earth එක වටේ තියෙන curve line එක. එතකොට අපි ඒකේ සාමාන්‍ය දැනීම වගේ සමහර අවස්ථාවල දෙනවා සමහර අවස්ථාවලදී ඔය අහලා තියෙන එක පැරා එකේ මෙන්ෂන් කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඒගොල්ලෝ හිතනවා අපි දන්නවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඔයා ඒක දන්නේ නැත්නම් ඒකටම මෙයා වෙලා ඉන්න එපා. ඒකටම දඟලන්න එපා ඒකේ උත්තරේ හොයන්න. එතකොට මේ ප්‍රශ්න උත්තරේ the equator. Then next, a layer of gases surrounding a planet. ඔයාලා දන්නවා පෘථිවියක gas layer එකට මොකද කියන්නේ atmosphere. එතකොට උත්තරේ Earth's atmosphere. මෙතන එයාලා ඒකත් සඳහන් කරලා නැහැ. but Earth's atmosphere කියන එක සඳහන් කරලා තියෙනවා. අපි දැනගන්න ඕනේ gas layer එක කියන්නේ Earth's atmosphere එක කියලා. මොකද ඒගොල්ලෝ මෙතන දීලානේ ඔය මම ඉස්සර කිව්වා වගේ මේ වාක්‍ය උතර මෙන්ෂන් කරලා නැහැ. අපි දන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ හින්දායි කියලා තියෙන්නේ. එතකොට උත්තරය Earth's atmosphere. ඒකයි මම කිව්වේ මේකට උත්තරේ හොයාගන්න බෑ නම් අතහැරලා දාන්න. ඒ ප්‍රශ්නේ. නැත්නම් අනිත් ඒවා ඕකෙම හිටියොත් උත්තරේ ලියා ගන්න වෙන්නේ නැත්නම් එසේ එක වෙලාවම තියලා අපරාධයි. හරිද? ඊට පස්සේ what do the following words in the text refer to? අන්න මෙන්න මේ වගේ ප්‍රශ්න හරිම ලේසි. මේකේ refer කරලා තියෙනවා. ඔයාලා ටක් ගාලා මේක මොකද්ද? it කියන්නේ මොකද්ද? they කියන්නේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. it para 1 line 1. Let's go. Yeah. Sunlight appears colors but really it is made up of different colors. මේකේ මේ it කියලා තියෙන්නේ. ඒතකොට මේ it මොකද්ද mention කරලා තියෙන්නේ මෙතන? Sunlight appears colors but really it is made up of different colors. Sunlight කියන එක තමයි it කියලා already කියලා තියෙන්නේ. එතකොට අපි it කියලා කිව්වොත් මොකද්ද කියන්නේ? it කියන්නේ sunlight, right? Then next day. Para 3 line 4. Para 3 line 4. 1 2 3 4. Here. Yeah. They travel very fast. මේ තියෙන්නේ they කියලා word එක. Sometimes they කියන word එකට පිටිපස්ස තියෙන්නත් පුළුවන්. නැත්නම් before the day. ඔයගොල්ලන්ට they ට කලින් they කියන word එකට කලින් mention කරලා තියන්න පුළුවන්. they කියන්නේ මොකද්ද කියලා. කොහොම අපි they ට කලින් වාක්‍ය කියවල බලමු. These lights are caused by huge explosions on the surface of the sun known as flares. During a flare, millions of tiny particles are sent out from the sun. They travel very fast. They කියන එක මොකද්ද මේ mention කරලා තියෙන්නේ? Millions of tiny particles.
millions of tiny particles කියන එක තමයි මේ they වලින් අපිට mention කරලා තියෙන්නේ. එතකොට ඊළඟ එක. Study the headings given the underline the most suitable heading to the text. මේ වගේ මේ වගේ ප්‍රශ්නයකදී ගොඩක් අය confuse වෙනවා. හරිද? එතකොට මේ වගේ අවස්ථාවකදී ඔයාලට normally already idea එකක් තියෙනවා. දැන් උඩේ ඉඳන් මුළු පැරා එකම refer කරලානේ ප්‍රශ්න දීලා තියෙනවා. already idea එකක් තියෙනවා මොකක් ගැනද මේ කතාව වෙන්නේ කියලා. හරිද? එතකොට මේ වගේ අවස්ථාවකදී ඔයාලගේ ඉතින් ගොඩක් ලක් තමයි මොකද හරියටම එක ගැහුවේ නැත්නම් වැරදිනේ. ඔයාගේ idea එක මොකද්ද marking scheme එකේ idea මොකද කියලා දන්නේ නැහැ. සම්ට අපිට ගොඩක්ම මොකද්ද පැරා එකටම suitable topic එක මොකද්ද කියලා ඔයා හරියටම බලන්න ඕනේ. එතකොට මම අහනවා ඔයාලගේ ප්‍රශ්නයක්. කම්මැලිද තිනේ? මේ 8 question එකට මොකද්ද උත්තරේ? ඔයගොල්ලෝ කලින් කියවලා තිබුණා ලෙසින් එක ගන්න. then overall idea එකක් ආවා. මොකද්ද උත්තරේ? Can anybody tell me? Are you there guys? Any volunteer please? Okay, hari kamanna overall first para එකේ sorry මේ para එකේම හඳුනලා තියෙන්නේ colors of the sun colors of the rainbow නෙමෙයි colors of the sun මොකද ඉස්සලාම් පටන් ගන්නවා sunlight කියන එකෙන් sunlight appears colors කියන එකේ ඊට පස්සේ ඔයාලා දන්න sunlight එක ඇවිල්ලා ඒක වර්ධනය වෙලා අන්න එහෙම වෙලා තමා දේ දුන්නේ පාට හත හැදෙන්නේ. එතකොට sun එකෙන් එන light එකෙන් තමයි ඔක හැදෙන්නේ. එතකොට මෙතන කියන්න බෑ colors of the rainbow කියලා. මොකද මේ හැමතැනම කියවලා තියෙන්නේ sunlight එක ගැන. හරිද? rainbow එක ගැන නෙමෙයි sunlight එක ගැන කියලා තියෙන්නේ. එතකොට ඒකට උත්තරේ තමයි colors of the sun. Then next comprehension 2 ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ first paper එකේ 7th I think so 7th question එක මේක නම් ඉතින් චූටි පැරා එකක් ඔයාලා කියවුවත් කමක් නැහැ මොකද මේක පොඩ්ඩයි අපි කියවලා බලමු. An old man was walking across the beach when he came across a young boy throwing something into the breaking waves. Upon closer inspection, the old man could see that the boy was tossing standard starfish from the sandy beach back into the ocean. What are you? Then asked the old man asked, "What are you doing, young man?" He asked. "If the starfish are still on the beach when the sun rises, they will die." Boy answered, "That is ridiculous. There are thousands of miles of beach and millions of starfish. It doesn't matter how many you throw in. You can't make a difference." Then boy answered, "It matters to this one." The boy said, as they threw another starfish into the waves, "And it matters to this one." Right? ඔය වගේ චූටි පැරා එකක් දීලා තිබ්බොත් අනිවාර්යයෙන්ම චුට්ටක් කියවන්න. මොකද ඕකදී මිස් කරගන්න අමම කිව්වේ 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ ලොකු පැරා එකක් දෙනවා සාමාන්‍ය පිටුවෙන් එකක්ම වගේ. එතකොට ඒක කියවන්න කිව්වොත් වෙලාව මදිනවා. මේක නම් චූටියට දෙන්නේ first part එකේ කියවන්න. ඒක අනිවාර්යෙන් කියවන්න හින්දා. ඊට පස්සේ ප්‍රශ්නේ අහනවා where was the old man when he saw the young boy? Where was the old man when he saw the young boy? Yeah. Old man was at the beach. Then write down old man was at the beach. මෙයා මිකිය තියෙන්නේ old man walking across the beach. beach එක දිගේ යන ගමන් ඉන්නකොට තමයි දකින්නේ මේ young boy. එතකොට ඔයාලියන් එපා was walking across the beach. මේක අහලා තියෙන where was the old man? කොහෙද old man ඉන්නේ? Where was the old man? Just write down. He was at the beach. නැත්නම් old man was at the beach. Then next, what was the boy doing? What was the boy doing? Boy මොකද කර හිටියේ වෙලාවේ? A young boy throwing something into the breaking waves. Just write down that a young boy අපි දැන් මෙයා අහලා තියෙනනේ was the boy මෙයා දැන් boy කියන දානවා. එතකොට ඔයා a young boy කිව්වත් උත්තරේ වැරදි.
ඔයාලා the young boy was throwing something into the breaking waves. ඔයා දැන් එකපාරට ලියයි බෙන්න මේ වාක්‍ය a young boy throwing something into the breaking waves. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද මේකේ grammar එකේ was කියන එක මෙතන නෑ. එතකොට ඔයා ඕකම මෙතනට ලිව්වොත් අනිවාර්යෙන් grammar error එකක්. අනිවාර්යෙන් ලකුණක් හම්බ වෙන්නේ නැහැ. එතකොට a කියන එක දාන්නත් බෑ. මොකද ප්‍රශ්නේ අහලා තියෙන්නේ the boy. අපි දැන් boy ව දාන්නවා. a boy නෙමෙයි. එතකොට උත්තරේ ලියන්න the boy was throwing something into the breaking waves. Then next, why was he doing it? Why was he doing it? ඇයි මෙයා මේක කර කර හිටියේ? ඒකට නම් අනිවාර්යයෙන් මෙතන උත්තරේ ඔයාට කෙලින්ම ඩිරෙක්ට්ලි ගන්න බෑ. දැන් අපි ඉස්සලා ප්‍රශ්න වලට ඩිරෙක්ට්ලි ගත්ත චුට්ටක් වෙනස් කරලා. හරිද? මේ වගේ ප්‍රශ්නයකදී ඔයාලට කෙලින්ම ඩිරෙක්ට් ආන්සර් එකක් මේකෙන් ගන්න බෑ. මොකද අපිට මෙතන හරියටම අපිට මෙයාලා කියන්නේ අපිට අයිඩියා එක අරන් මෙතන ලියන්න කියලා. එතකොට අපේ අයිඩියා එකේදී මෙයාලා ග්‍රැමර් බලනවා, අයිඩියා එක හරිද බලනවා. එතකොට ග්‍රැමර් කරේද ඔයාලගේ මේ ලැන්ග්වේජ් එක ඉස්සෙල්ලා අයියා කිව්වා වගේ මේක ලැන්ග්වේජ් එකක් නේ. අනිවාර්යෙන් ග්‍රැමර් බලනවා, ස්පෙලිං මිස්ටේක්ස් බලනවා. ඔයාලගේ ස්පෙලිං මිස්ටේක් එකක් නම් අනිවාර්යෙන් ලකුණක් කපනවා. ග්‍රැමර් එක නම් ලකුණක් කපනවා. හරිද? එතකොට why was he doing it? එයි මෙයා මේක කර කර හිටියේ. දැන් old man අහනවානේ what are you doing young man කියලා. එතකොට මෙයාගේ boy answer කරනවා if the starfish are still on the beach when the sun rises they will die. Boy answered why was he doing it? එයා මේක කරන්නේ starfish ලව බේර ගන්න. beach එකේ හිටිය starfish ලා මැරෙනවා. එතකොට උත්තර ලියන්න he was doing it to protect the starfish from the sunlight. Right? He was doing it to protect the starfish from the sunlight or sunrises, like that. Then next, the word ridiculous in story means ridiculous. Ridiculous කියන්නේ මොකක්ද? This is too ridiculous. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා එක එක තැන්වලදී මහ විකාරයක් වැඩ කරනවා. This is too ridiculous කියලා. ඒකෝ ridiculous කියන එක අදහස මොකක්ද? මේක මහ විකාරයක්. මේ තියෙන්නේ that is ridiculous. මේ ridiculous කියන එක මොකක්ද අදහස් ගන්න කියලා අහනවා වගේ. ridiculous කියන්නේ විකාරයක්. එතකොට absurd කියන්නේ විකාරයක් කියන අදහස. serious කියන්නේ කියා. serious. මේ වගේ අවස්ථාවල serious that is serious කියන්න බෑ. that is logical කියන්නත් බෑ. that is absurd. right? that is absurd කියන්න පුළුවන්. ridiculous කියන එකට mean කරලා තියෙන absurd. right? එතකොට write the sentence which says that boy believes he is making a difference. දැන් old man කියන ඔයාට මේ කිසිම දෙයකින් difference ඔයාට මේක වෙනස් කරන්න බෑ. ඔය කොච්චර විසික් කරා ඔයාට මේ වෙනදී වෙනස් කරන්න බෑ කියලා. එතකොට boy believe කරනවා එයාට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. කොහොමද? ඔයාට කියලා තියෙන write the sentence. Write the sentence which says that the boy believes. එතකොට මේක අපිට හිතන්නවත් හිතින් අතින් දාලවත් ලියන්න ඕමනාවක් නැහැ. ඔයාට කියන්නේ මේ පැරා එකේ ඒ අයිඩියා එකේ වාක්‍ය උපුටා දක්වන්න කියලා කියන්නේ. උපුටා දක්වන්න. එතකොට මේ තියෙන්නේ it matters to this one. The boy said as he threw another starfish into the waves. And it matters to this one. මෙන්න මේ මුළු වාක්‍යම මේ උඩුකම දෙකක් ඇතුලේ මෙතන write down කරන්න ඕනේ. Write the sentence which says that the boy believes. උපුටා දැකීමක් තමයි. මෙන්න මේ boy believe කරනවා කියන අදහස දැක්කන වාක්‍ය තමයි ඔයා මෙතන ලියන්න ඕනේ. මම ඊට වඩා ප්‍රශ්න දෙන්නේ නැහැ. මොකද මේ මම මේ ප්‍රශ්න කරා කියලා මේ ප්‍රශ්න එන්නේ නැහැනේ එක්සෑම් එකට. මේ වගේ ආකෘතිය විදිහට තමයි චූටි ලේසි ප්‍රශ්න එන්නේ. එතකොට ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න තමයි එක්සෑම් එකේදී ඔයාලට මේක ගොඩක් ලේසි වෙන්නේ උත්තර ලියන්න. හරිද? එතකොට ඔයාලා එක්සෑම් එකට යන්න අනිවාර්යයෙන් යන්න කලින් අනිවාර්යෙන් පාස් පේපර්ස් වල මේ ප්‍රශ්න ටික කරලා යන්න. හරිද? එක්සරයි මේ කම්ප්‍රීහෙන්ෂන් කැලේ කියන්න නම් තියෙන්නේ මේ උත්තර බලලා පැරාග්‍රාෆ් එක බලලා උත්තර ලියන්න තියෙන මේක හරියම ලේසි ප්‍රශ්න කොටසක්. ඉතින් මිස් කරගන්න එපා. සෝ ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න දැන්. මේ කොටසට සම්බන්ධව ප්‍රශ්න තියෙනවද? මට උග ගන්න පුළුවන්ද පොඩ්ඩක්? Well, and
and don't be afraid to the English paper and just try to get an A for English, right? I wish you all the best. ස්තුතියි ගොඩක් ඉස්සරහ sessions වලදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් අපේ class දැන් අද session එක ඉවරයි. හිතනවා තරක් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට.